හොඳයි. ප්‍රශ්නයක් අහලා දෙනවා. කාලකදී රසවලදී කාලකදී විසවන බව අපේ ජීවිත අත්දැකීම් සාක්ෂි දරයි. එසේ වන්නේ සිත ආස්වාද ඇතැයි සිත නව නව අරමුණු ඔස්සේ හඹා යාමද කියලා. කොහොමද පිටුදේ ඔබ දන්න දේ ආස්වාදයක් එන්නේ පෙළීමෙන් නිදහස් වෙයි. ආස්වාදයක් එන්නේ පෙළීමෙන් නිදහස් වෙද්දී නම් ආස්වාදය කියන එක රඳා පවතින්නේ පෙළෙන එකමයි. මණිකකට ලොකු වටිනකමක් තියෙනවා. මණික කියන එක හරි දුර්ලභ නිසා. මණික දුර්ලභයි, ඒක නිසා ඒකට ලොකු වටිනකමක් එනවා. හේතුව මොකද? ඒක නිසා පෙළෙන කෙනාට ලේසියෙන් පෙළීමෙන් නිදහස් වෙන්න බෑ. ඒක උදෙසා අபிසංකාර වඩලා අபிසංකාර විශාල ප්‍රමාණයක් වඩා ගත්තාම පෙළීමෙන් නිදහස් වෙනවා. එකම අபிසංකාරකින්වත් ඊට කලින් පෙළීමෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පෙළීම් කඳු ගෙහි ගිහිල්ලා එක තැනකදී ඕක නිදහස් වෙනවා. අන්න එතකොට අර මහා පෙළීම් කන්දක් තමයි එකපාර වෙ නිදහස් වෙන්නේ. අන්න එතකොට දැනෙන ආස්වාදයේ වැඩි. හොඳට මතක තියාගන්න ආස්වාදයේ රඳාපවතින්නේ තණ්හාව මත. ගණිතයෙන් කිව්වොත් එහෙම ආස්වාදයේ සමානුපාතිකයි තණ්හාවට. තණ්හාව වැඩි වුණොත් තමයි ආස්වාද මාත්‍රේ වැඩි වෙන්නේ. හැබැයි තණ්හාව එහෙමම තිබිලා ඔය පෙළීමෙන් නිදහස් වී ගන්න බැරි වුණොත් අන්න එතකොට පෙළීම් ස්කන්ධ ගහිලා ස්කන්ධය වැඩි වෙනවා. ඒ කියන්නේ එක මාත්‍රයක් වැඩි වෙලා නැහැ. ඒ මාත්‍රය එහෙමමයි. නමුත් ඒ වගේම ලක්ෂ ගාණක් ගොඩ ගහිලා. මොකද ඒ එකම තැනකදීවත් මනෝ සංකාර ගොඩ නගලා බැලුවා ගන්න බෑ. හිත ගොඩ නැගුණාට අර කාවේ නැහැ. එහෙම ඉඳලා තමයි ලැබුණේ. අන්න එතකොට ආස්වාදේ වැඩි. ඒක නිසා තමයි පින්වතුනි පෙම්බතුන් දෙදෙනෙක් මුණ ගැහෙන වෙලාවේදී ආස්වාද. පෙම්බතුන් දෙදෙනෙක් මුණ ගැහෙනකොට ආස්වාදයි, කසාද බැඳලා දෙන්න මුණ ගැහෙනකොට ආස්වාද නැහැ. ඒක ඔබ අත්දැකීමෙන්ම දන්නවද? මොකද සතියකට පාරයි යන්තම් පන්තියේදී මුණ ගැහුණා. සතියක් යනකම් දැක්කේ නැහැ. සතියක් යනකම් දකින්න ආසාවේ හිටියා. පෙම් කරන කාලේ විතරයි පින්වතුනි සිත නැතනම් නෙත රැඳුන තැන්වල මුව මඩලෙහි නෑන්නේ. කසාද බැන්දට පස්සේ ඔෆිස් එකේ ඉන්න කියක් තමයි ඊට පස්සේ මුව මඩලෙහි නැහෙන්නේ. මොකද හේතුව එතන තමයි දැන් ආස්වාදයේ තියෙන්නේ. අතන ආස්වාදයේ නෑ නෙමෙයි තියෙනවා, මාත්‍රයක් තියෙනවා. මොකද හේතුව පෙලිච්ච ගමන් පෙලීමෙන් නිදහස් වෙන්න පුළුවන්. කඳු ගොඩ ගැහෙන්නේ නෑ. කඳු ගොඩ ගැහිලා නිදහස් වෙනකොට තමයි පින්වතුනි ඒකේ ආස්වාදය වැඩි. හැබැයි ආස්වාදය කියන්නේ මේ බොහෝ කාලයක් තියෙන එකක් එහෙම නෙමෙයි. අවුරුදු 5ක් පෙලි හිටපු ඔබගේ ආස්වාදය කොච්චරද? මාත්‍රයයි. ඒ හිත ඇතුලේදී ඒක පෙල්ල නිදහස් වෙච්ච ගමන් ඉවරයි අර ඔක්කොම. හැබැයි ඒක ගොඩක් තදින් දැනෙනවා. දැන් ඔබ හිතලා බලන්නකෝ අපි ඔලුව කැක්කුමට අපි ගත්තොත් එහෙම යුනිට් වශයෙන් පොඩි ඔලුව කැක්කුම යුනිට් 1යි ටිකක් ඊට වඩා වැඩි නම් යුනිට් 2යි ඔය ආදී වශයෙන් යුනිට් 10ක විතර ඔලුව කැක්කුම නැත්නම් ගම පෙන්ඩෝල් කාඩ් 2ක විතර ඔලුව කැක්කුමක් ආවා. පෙන්ඩෝල් පෙති දෙකේ ඔලුව කැක්කුම නෙමෙයි. පෙන්ඩෝල් කාඩ් 10ක විතර ඔලුව කැක්කුමක් ආවිල්ලා ඒක සනීපුනොත් එහෙම ආස්වාදේ වැඩිද නැද්ද? ආස්වාදේ වැඩි. ඔබට ඔලුව කැක්කුම හැදිලා තිබිලා දවස් දෙකක් තිස්සේ ඔලුව කැක්කුම තිබිලා ඒක සනීපුනොත් ආස්වාදේ වැඩි නැද්ද?
ආස්වාදයේ වැඩි. ඔලුව හැක්කමක් හැදුණා පෙන්ඩෝල් දෙකක් ගියා ටක් ගාලා සනීපුණා. එතනත් ආස්වාදයක් තියෙනවා තමයි. නමුත් දවස් දෙකක් තිස්සේ මේ ආස්වාද එකම ඔලුව හැක්කුම වැඩි උන්නේ නැහැ. හැබැයි සනීපුන්නේ නැහැ. ඉඳලා සනීපුණාට පස්සේ ඔන්න ඔය ආස්වාදේ වැඩි වශයෙන් දැනෙන්න පටන් ගන්නවා. ආස්වාද කාලේ එහෙම වැඩි වෙන්නේ නැහැ මාත්‍රයක්වත් හොඳට මතක තියාගන්න. ඒ මොහොතේම නිදහස් වෙන වැඩේ ඉවරයි. ඊට පස්සේ ආයෙ ගින්නට වැටෙන්නේ. දැන් හොඳ ආකාරව දන්නනේ උදා වෙච්ච එක වැය වෙනවා. මේක නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. උදා වෙන එකට තණ්හා කරපු ගමන් ගිනි ගොඩක් තමයි ඉතුරු වෙන්නේ. ඔන්න ඔය ස්වභාවය හොඳට මතක තියාගන්න. ඔය ස්වභාවය හොඳට පින්වතුනි ඒක හිතට කාවද්ද ගන්න. ඒක වෙන විදිහට. අසත්පුරුෂයෙක් විසින් දෘෂ්ටිය දෙනවා. අසත්පුරුෂයා ඔය කියපු එක සාරයි කියලා ගත්තොත් එහෙම. ඔය කියන එක ඇත්ත ආස්වාදයි කියලා ගත්තොත් එහෙම ඔක්කොම ඉවරයි. මොකද පළවෙනි පිළීමට ලක් වුණා නම් පින්වතුනි එතනින් එහාට ඉවරයි ඔබ. ඊට පස්සේ ඔබ පිළීමෙන් නිදහස් වෙන්න හදන්නේ. ඔන්න ඔය ටික විතරක් මතක තියන් හිටියත් ඇති පින්වතුනි. මතක නෙමෙයි අවබෝධයට ගත්තත් ඇති නිවන් දකින්න. 84000 ධර්මස්කන්ධයෙන් ඔන්න ඔය පොඩ්ඩ ඔලුවට ගන්න. ඔබට ගොඩ යන්න පුළුවන්. නිවන් දකින්න මේ මොහොම පොඩ්ඩයි ඕනේ පින්වතුනි. මහාන රූපේ නිච්ච දනිච්චයි ස්වාමී. එහෙනම් වේදනාව කොහොමද? සංඥා සංකාර විඥාන කොහොමද? එහෙනම් විහිල කරගනින් මම. ඔච්චරයි. තථාගතයන් වහන්සේ වෙහෙසෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා ඒ කාලේ හිටපු මුල් කාලේ අය. කරුණ ගත්තා. රූපේ නිච්ච දනිච්ච අවබෝධ කරගත්තා. රූපේ අනිත්‍යයි. වේදනා සංඥා සංකාර විඥානත් එහෙමයි. එහෙනම් දැන් ගිහිල්ලා වඩන්න. ඉතින් ඕක වැඩුවා. වඩනකොට මොකද උනේ? පින්වදින රූපේ කලකිරුණා. වේදනා සංඥා සංකාර විඥානේ කලකිරුණා. කලකිරුනේ අතහැරුනේ මිදෙයි. මිදුනේ මිය දැනගනි. වැඩ ඉවරයි. තමන් මිදුන බව දැනගත්තා. ඉතින් ඔන්න ඔය ස්වභාවයටයි පින්වදිනපත් වෙන්න තියෙන හැම කෙනාටම. පුළුවන් තරම් අර පුංචි දහම් න්‍යාය අවබෝධ කරගන්න. මහා ගොඩක් ඕනේ නැහැ එතකොට. අසත්පුරුෂයෙක් විසින් ඔබට දෘෂ්ටිය දුන්නා. දැන් දෙනවා. දැන් කියනවා මොකක් හරි එකක්. මේක හරි ෂෝක්. ඔබට තාම පේන්නේ නැහැ මේක. ඉතින් කියනවා මේ පෙට්ටිය ඇතුලේ තියෙන එක හරි ෂෝක් කියලා. ආයි මගේ නම් ඇස් කඩාගෙන ගියා දැක්කට පස්සේ තුම ලස්සනක් ඒකේ තිබ්බේ කියලා. දැන් ඔය කියන එක කියපු ගමන් පින්වතුනි ඔබගේ මානසික ස්වභාවයෙන්ම ඔබ ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන ඉන්න නිසා තාම මේක 100% දුර වෙලා නැන්නේ. ආස්වාදයි සැපයි සාරයි කියලා චිත්ත මූලයේ තියෙනවා. සෝතාපන්න කෙනෙක්ගේ දෘෂ්ටි කඩලා යන්නේ නැති ඒ ඔක්කොම හරි. නමුත් සුභයි කියන තැන තාම ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා පින්වතුනි ඔන්න ඕක කියපු ගමන් මොකද වෙන්නේ? ඒකට තණ්හා වෙනවා. දැන් ඒකට තණ්හා වෙච්ච ගමන් පින්වතුනි පෙලෙන්න පටන් ගන්නවා. මොකද හේතුව ඒක ලෝකේ නැති හින්දා නේද? ඒක මේ බාහිර ලෝකේ නැති හින්දා. ඒකද? එහෙනම් මොකේ නැති හින්දාද? තමන්ගේ ලෝකේ නැති නිසා. අභ්‍යන්තර ලෝකෙට මේක ආවේ නැහැ. බාහිර ලෝකේ මේක තියෙනවා. පෙට්ටිය ඇතුලේ තියෙන්නේ. මේක බාහිර ලෝකෙ තිබිලා වැඩක් නැහැ. මේක එන්න ඕනේ කොහෙටද? අභ්‍යන්තර ලෝකයට. ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ. අභ්‍යන්තර ලෝකේ නැති නිසා මෙයා පෙළෙනවා. අන්තිමට මෙයා මොකද කරන්නේ? මෙතන මේ පෙළීමෙන් නිදහස් වෙන්න දැන් මහා අරගලයක් කරන්න හදන්නේ. බානර පුංචි දෙයි. මේක ෂෝක් මල් පොකුරක් මේක ඇතුලේ තියනවා කියලා කිව්වා. ඉතින් ඒක ඔබ පිළිගත්තා නම් ඔබ ඉවරයි. ඔතන තමයි ඔය කාරණා පටන් ගන්න. ඒක පිළිගත්ත කියන්නේ ඔබ ඉවරයි. ඔබගේ බෙල්ල ගහලා ගියා. දැන් ඔබ අනිවාර්යයෙන්ම පෙලෙන්න ඕනේ. අபிසංකාර කරන්න ඕනේ. ආයෙ පෙලෙන්න ඕනේ අபிසංකාර කරන. ওই ටික කර තමයි දැන් ඉන්න වෙන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පිළිදෙ ඔන්න පිළිගන්න தත්ත්වය අයින් කරගන්න. පිළිගත්තු අයින් කරගන්න පිළිගන්න தත්ත්වය අයින් කරගන්න. අතීතයේ උපාදාන කරගත් රූප වේදනා සංඥා සංකාර විඥාන අයින් කරගන්න. උපාදානෙ අයින් කරන්න. වර්තමානයේ උපාදාන නොකර ඉන්න.
අනාගතේ සම්බන්ධව නුවණින් කටයුතු කරන්න. එහෙනම් අනාගතේ නේව ඉන්න දෙන්න එපා. ඒව උපාදාන වෙන්න දෙන්න එපා. ඒව උපාදාන වෙන්න දෙන්න එපා නම් පින්වතුනි ඔබගේ මානසික මට්ටම සකස් වෙන්න ඕනේ කවුරු මොනවා කිව්වත් මේ ලෝකේ ආස්වාද සැපසාර කියලා දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙච්ච එක. මානසික මට්ටම තියෙන. ආස්වාද සැපසාර කියලා එකක් ලෝකේ නැහැ කියලා Tamanට හොඳ ආකාරව වැටුණා නම් පින්වතුනි දැන් ඉතින් එතනින් එහාට වැඩ ඉවරයි. දැන් ඉතින් ආයි කාටවත් බෑනේ ඔබට දුස්සි දෙන්න නැවිදෙන්න. ඔව් හොඳ ආකාරව දන්නවනම් උදා වෙච්ච එකට තණ්හා වෙච්ච ගමන් වැය වෙනවා. වැය වෙච්ච ගමන් පෙලෙන්න පටන් ගන්නවා කියලා. ඒක ඔබට හොඳටම ප්‍රත්‍යක්ෂයි නේද? පිටුනේ කෙනෙක් ඇවිල්ලා කියනවා නියම කේක් ගෙඩියක් තියෙනවා මේක ඇතුලේ කියලා. එතකොට ඔබ දන්නවා හොඳ ආකාරව කේක් ගෙඩිය නම් නියම ඇති. නමුත් ප්‍රශ්නේ මොකක්ද? ඕක මට ගන්න උරුම නැහැ. මගේ ස්වභාවය අනුව ඕකෙන් මට හම්බ වෙන්නේ ගින්න විතරයි. මම ඕක ෂෝක් කියලා ගත්තා නම් ගත්ත වෙලාවේ මම පෙලෙනවා. ඔන්න ඕක හොඳට අවබෝධයට ගන්න. එයා ෂෝක් කියද්දි පින්වදින කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ඒක අපි ගිය සතියේත් කතා වුණේ. කෙනෙක් මේ කකුලේ දදයක් හැදිලා කලවේ. එයා ඉන්න ගමන් ඒ අඳුමඩ උඩින් කහනවා. කහන ගමන් එයා කියනවා පුදුම ආස්වාදයක් එන්නේ කියලා. ඕව ආස්වාදේ එනවා කියලා එයා කියනකොට පින්වදින ඔබ ඒක දිහා බලාගෙන ඇත්තනේ නේද? මුට ආස්වාදය ඇති නේද? කියලා ඔබත් කහන්න ගත්තොත් එහෙම අනික කකුල මොකද වෙන්නේ? ඒක මොඩයිනේ. ඔබට ආස්වාදයක් එන්න විදිහක් නැහැ. එයාට ආස්වාදය. මොකද එයා පින්වදින එයාට දදේ තියෙන නිසායි කසනකොට ආස්වාදෙ එන්නේ. ඉතින් ඔබ මොකද කරන්නේ? ඒක හරි ෂෝක් කියලා ඔබටත් හිතුණා නම් එහෙනම් මොකද වෙන්නේ? ඔබේ කකුලේ දදේ හැදෙනවා. දැන් ඊට පස්සේ ඔබත් නිකන් කහලා බලනවා. කහලා බලනකොට මොකද වෙන්නේ? දැන් ඔබටත් ආස්වාදයි. ඉතින් ඔබ හිතනවා අරයා කියපු එක ඇත්ත කියලා. ඉතින් ඔබ දිගටම කසනවා. ඇයි දදේ තියෙනවනේ? කසනවා හොඳ වෙනවා කසනවා හොඳ වෙනවා කසනවා හොඳ වෙනවා කසනවා. ඉස්ම බෑක් කියන එක නතර වෙච්ච ගමන් ආයෙ කසනවා. ආයෙ ඉස්ම බෑක් කියන නතර කරපුවම කසනවා. ඉතින් ඔබට දදයක් තිබුණේ නැහැ. නමුත් මේකෙන් ඔබට හමක් තිබුණා. ඒකයි තිබිච්ච ප්‍රශ්නේ. ඔබ දදේ හැදෙන ස්වභාවය නැති කරගෙන තිබුණේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? පින්වතුනි අරගෙන දදේ කසනකොට ඔබට ඒක හරි ආස්වාදයි කියලා දැන් හිතිච්ච ගමන් ඔබේ කකුලෙත් මක් වුණාද? දදේ හැදුනා. නමුත් ඔබට ආස්වාදයි කියලා හිතුණා. හිතිච්ච ගමන් පින්වතුනි දැන් ඔබ පෙලෙන්න පටන් ගන්නවා. මොකද හේතුව ඔබගේ ලෝකේ ඒක නෑ දැන්. ඔබගේ ලෝකය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ලෝකය. වෙන එකක්වත් අපි දැකලා නැහැ. මේ වෙනකොට ඔබ මේව ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න ඕනේ. මේ බූරුව ඔබ දැකලා නැන්නේ? දැකලා තියෙනවද? මේ තුඩේ ඉන්න බූරුවව දැකලා තියෙනවද ඔබ? දැකලා නැන්නේ? ඔබ දැකලා තියෙන්නේ මොකද්ද? මොකද්ද? මල් පොකුරා. ඒකද බූරුවගෙන් ඔබට මල් පොකුර පේනවා. ඒ කියන්නේ ඔබ බූරුව දැකලා නැහැ. ඔබ දැකලා තියෙන්නේ මල් පොකුරා. ඉතින් මෙතන ඉන්නේ බූරුවද හරකද කියන එක වැදගත් නෑ පින්වතුනි. අපි ඔක්කොටම මල් පොකුරක් නම් පේන්නේ. ඉතින් මල් පොකුර තමයි. අපි ඇලෙන්නේ මල් පොකුරට මිසක් බූරුවට නෙමෙයි. ඒක කියන්නේ එළිය ලෝකේ තියෙන එක අපිට අදාළ නෑ. අපිට පේන එකයි අදාළ. ඇතුළට එන එකයි අදාළ. එළිය මොනවද ඉන්නද කියලා අපි කොහොමද දන්නේ? එන ඇතුළට ආපු එකයි අදාළ වෙන්නේ. ඇතුළට එන්න නම් රූප වේදනා සංඥා සංකාර විඥාන මට්ටමින් එනෝනේ. වෙන කිසිවකින් ඇතුළට ගන්න බෑ. මොකද මේ අපි කතා කරන්නේ මන ගැන. කයක් ගැන නෙමෙයි. කයට කිසි දෙයක් කරන්න බෑනේ. මනට තමයි හැමදේම කරන්න පුළුවන්. එහෙනම් අපි මේ කතා කරන්නේ මොකක් ගැනද? මන ගැන. මනට එන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි. මේ එකක්වත් එන්නේ නැහැ මනට. ඉතින් ඒවා අපි කතා කරලා තියෙනවා. මේව නුහුරු අයට ඔය භාවනා වැඩසටහනට එන්න. ඒක තව ටිකක් විස්තර කරලා දෙන්න. එහෙමනම් දැන් අසත්පුරුෂයා විසින් මේ ගිනි ගෙඩිය ඔලුවට දාපු ගමන් පිංගුදුනේ. මොකද අසත්පුරුෂයා ගිනි ගෙඩියක් දානවා කියලා කියන්නේ ඔබගේ මානසික ස්වභාවය මත. දැන් නළුවෙක් නිලියෙක් කෙලිම මැරිච්ච ගමන් පහසට යනවා කියලා කියන්නේ. බොහෝමයක් පිරිස්, සුළු පිරිසක් ඇති මිනිසුන්ට හොඳ පාඩම් කියලා දෙන්න. එහෙම ඇති. එයා රඟපාන්නේ මම මේ කරන චරිතය තුලින් මේ සමාජයට යහපතක් වේවා, මේ සමාජය තුල මෙන්න මෙහෙම කරන අයට මෙන්න මෙහෙම වෙනවා කියන එක මිනිස්සු අවබෝධ කරගනිත්වා කියලා තැන ඉඳලා නම් එයා රඟපාන්නේ. එයාට කිසි කරදරයක් නැහැ. ඉතින් එහෙම කළා පිටින් අඩ නිරුවත් රඟපාන්නේ නැහැ නේ කවුරු.
ගහක් වටේ කරගෙන ඕනේ නැහනේ. එක එක දෘෂ්ටිනේ දෙන්නේ ළමයින්ට. ඔබ බලන්නකෝ දැන් ලංකාවේ නළු නිලියෝ ගැන අපි කතා නොකරිමු. ඔබ බලනවනේ හින්දි චිත්‍රපටි අර එහෙම බලලා දෙන ඉංග්‍රීසි චිත්‍රපටි අර එහෙම. ඒ ෆිල්ම්ස් වල ඔක්කොම ඔබ වැළුවොත් එහෙම හැම එකකින්ම දෘෂ්ටිනේ දෙන්නේ. දෘෂ්ටියක් දෙනවා ආස්වාදයි කියලා. ඉතින් ආස්වාදයක් ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න එකාට පිඟුතුන එක දුන්න ගමන් ඌ ගන්නවා. ඒ ගත්ත වෙලේ ඉඳලා එයා පෙළෙනවා. එයා පෙළිලා දැන් මොකද්ද එයා කරන්න හදන්නේ? මේ පෙළීමෙන් නිදහස් වෙන්න. අபிසංකාර වඩලා කොහි හරි අවස්ථාවක් ක්‍රෑෂ් කර ගන්නවා. එයා පෙළීමෙන් නිදහස් වෙන්න. ඒක කිව්වේ ඒක හරියට මදුරුව බයිසිකලේ ස්ටාර්ට් වෙනවා වගේ කියලා. පැදගෙන ගිහිල්ලා එක වෙලාවක් එනවමක් එන්නේ. ඔන්න ස්ටාර්ට් වුණා. ස්ටාර්ට් වුණා කියන්නේ මොකද්ද? අபிසංකාරය හරහා පෙළීමෙන්මක් වෙන්න පුළුවන් වුණාද? නිදහස් වෙන්න පුළුවන් වුණා. පෙළීමෙන් නිදහස් වෙච්ච ගමන් ආස්වාදයි. මොකද අර පහ උදා වෙනකොටම පෙළීමෙන්මක් වෙනවනේ. නිදහස් වෙනවා. ඉතින් එතකොට ආස්වාදයි. ඉතින් මෙයාට හිතෙන්නේ මොකද්ද? මේ උදා වෙච්ච පහ තමයි ආස්වාද ගෙනාවේ කියලා. ඒක නිසා එයා ඒ පහට ඇලෙනවා. දැන් ආයි කවුරුත් ඕනේ නැහැ. දැන් අසත්පුරුෂයා ඕනේ නැහැ පින්විතනේ. දැන් ඔබම කරගෙන යනවා වැඩේ. එන්ජින් එක දැන් ස්ටාර්ට් වෙලා තියෙන්නේ. දැන් ඒ වෙලාවේ ආයි පෙලෙනවනේ. මොකද වැය වෙනවනේ. ඔබ තණ්හා කරන මොහොතේදී ආයි වැය වෙනවා. වැය වෙච්ච ගමන් දැන් මොකද වෙන්නේ? ඉතින් ආයි පෙලෙනවා. දැන් පෙලීමෙන් නිදහස් වෙන්න ආයි බලන්න ඕනේ. ඉතින් ආයි ඔබ හිත හදනවා. ආයි හිත හදපු ගමන් මොකද වෙන්නේ? ආයි පහ උදා වෙනවා. ආයි පහ උදා වෙනකොට ආස්වාදයි. ඇයි? පහ උදා වෙච්ච හින්දාද? නෑ. අර පෙලීමෙන් නිදහස් වෙච්ච හින්දා. ඉතින් ආයි පෙලීමට දැන්. ඇයි? වැය වුණා. ඉතින් උදා වෙන වැය වෙන එක පිටින් එහෙමම සිද්ධ වෙනවා. දැන් මේ මිනිහා අමාරු වෙලා ඉන්නේ. අමාරු වෙටෙන්න පටන් ගත්තා. පිටින් අර අසත්පුරුෂයා විසින් දාපු දෘෂ්ටිය නිසා. ඒකයි නළුවෙක් නෙලිය කියන කෙනා අපි මේ පහතට යනවා කියන එකයි පුදුමේ. අවිදිට නොගිහින්. අද මිනිස්සු අඬන තරමක් අඬන්නේ ඒක නිසා. මිනිසුන්ගේ හිත මහා පීඩාවටපත් වෙලා තියෙන ඒක නිසා. නමුත් මිනිස්සු හිතන්නේ පින්විතනේ ඒක බැලුවට පස්සේ මිනිසුන්ට ආස්වාදයි කියලා. එහෙම නැහැ මහා දුෂ්ටිතෝගයක් ඔලුවට අරගෙන ඉවරයි. ඒ චිත්‍රපටියේ නිලිය අඳගෙන හිටපු සාරිය ඒකට එහෙම හිත වැදුනා නම් මොකද වෙන්නේ? ඒක හොඳයි කියලා හිතුණා නම් එහෙම හැමෝම මේ නිලිය යනකොට ෂා මරු සාරිය කියලා චිත්‍රපටිය කියනවා. දැන් මොකද වෙන්නේ? ඔබ ඔලුවට ඒක වැටෙනවා. ඇයි ඔබ බලාගෙන ඉන්නේ පින්විතනේ ආස්වාද හොයන්න. ඉතින් ඒක ඔලුවට වැටිච්ච ගමන් පින්විතනේ දැන් ඔබ පෙලෙන්න පටන් ගන්නවා එතන ඉඳලා. දැන් ඔබ සාරි කඩයක් ගන්න ගිහිල්ලා. අන්තිමට එක කඩයක දකින්න සාරිය තියෙනවා. නිදහස් වෙනවද නැද්ද? ආස්වාදයි. ඉතින් ඔබ හිතනවා සාරිය දැක්ක නිසා තමයි ඔබට මේ ආස්වාදය ආවේ කියලා. නමුත් මේකද ඔබම කල්පනා කරලා බලන්න මෙතන ඉන්න කාන්තා පෙරිස් එහෙම ආසාවෙන් සාරියක් අරගෙන දවස් කීයක් ඇඳද කියලා? ඔබගේ අල්මාරියේ සාරි කීයක් තියෙනවද කියලා හොයලා බලන්න. සාරි අඳින අය අඩුම තරමේ 50කට එහා පැත්ත ඇති. එකම සාරිය වෙඩින් කීයකට ඇඳද? මේ ඕගලගේ නංගිගේ දෙරින් එකට යන්න මට සාරියක් කරන්න. මට මේ අරකටත් ඇඳේ අර ජෝන් අංකල්ගේ එකට ඇඳෙත් ඒක. බෑ. ඔය කියන්නේ මේ කොච්චර ගත්තත් වෙනදෙන වැඩක් නැහැ. මොකද සාරිය නෙමෙයි ඔබ පෙලීමෙන් නිදහස්. ඔය සාරිය නෙමෙයි ඔබට ආස්වාදය දුන්නේ. මොකද්ද? පෙලීමෙන් නිදහස් වෙච්ච නිසා ආස්වාදය ආවේ. හැබැයි හොඳට මේක මතක තියාගන්න හොයදෙනි. මේක තනිකර මහා මුලාවක් කියන්නේ. ඔබට ඔලුව කැක්කුම නැති වෙලාවක් තිබුණා. ඊට පස්සේ ඔබට ඔලුව කැක්කුම හැදුනා. ඊට පස්සේ ඒක සනීප වුණා. දැන් ඔබ ඉන්නේ ආයි මොන ස්ටේජ් එකේද? අර මුලින් තිබිච්ච ස්ටේජ් එකේ ඉන්නේ බේඳන. ඔබට අමුත්තක් වෙලා නැහැ. ඔබට නිකන් මායා ස්වභාවයක් දැනිලා විතරයි. වැටුණාද මම කියන එක? ඔබට ඔලුව කැක්කම තිබුණේ නැහැ. ඔන්න ස්ටේජ් 1. ඊට පස්සේ ඔලුව කැක්කමක් හැදුනා. ස්ටේජ් 2. ඊට පස්සේ මේක බීලා දැන් ඔලුව කැක්කම සනීප වුණා. දැන් ආස්වාදෙකුත් ආවා. දැන් මොකේද ඉන්නේ ඔබ? ස්ටේජ් 1. ඔබ අර හිතපු තත්ත්වේ ඉන්නේ.
මායාකාරී ස්වභාවයත් එක්ක හිටපු තත්ත්වයට ආයි වැහැල්ලා තියෙන්නේ. මායාකාරී ස්වභාවය එනකොට ඔබ හිතනවා මේකෙන් ආස්වාදෙ දුන්නලු. ඉතින් ඔබ ඉන්නේ තාම ස්ටේජ් 1. හිටපු විදිහටමයි ඔය ඉන්නේ. ඔබ පීඩාවටපත් වෙලා ඒකෙන් නිදහස් වෙලා ආපහු හිටපු තැනට වැටුණා. ඒකයි සිද්ධ වුනේ. ඉතින් ඔබ ඊට පස්සේ ඇලෙන්නේ මොකටද ඔය? ඉතින් ඔය ආස්වාදයට ඇලෙන්න බෑනේ පිටින්. ඔබ ඇලෙන්නේ අර ආපු පහට. ඉතින් ඔය පහම තමයි ඔබට ගිනි දුන්නේ. ආස්වාද මුලාවට අහු වුණාට පස්සේ පිටින් ඔබට ගිනි දුන්න කෙනාට තමයි ඔබ ඇලෙන්නේ. නැද්ද? රූපයක් සම්බන්ධව පෙළෙන ඔබට ඔය පෙළීමෙන් නිදහස් වෙන මොකක්ද ඕනේ? සද්දයක්ද? එහෙනම් රූපයමයි. ඉතින් ওই රූපේ නිසාම නෙමෙයිද ඔබ පෙළුනේ? ඉතින් ඔබ විනාශයටපත් කළේ රූපෙමයි. දැන් ඔබට විනාශයෙන් ගොඩ එන්න ඔබ ඉල්ලන්නේ මොකද්ද? රූපෙමයි. ඉතින් ඊළඟ මොහොතේ ඔබට දැන් මොකක්ද වෙන්නේ? ඔබ හොඳටම දන්නවා. මේ රූපේ ඉල්ලපු ගමන් දැන් ආයි මකට වැටෙනවද? ඊනිකොට වැටෙනවා. එහෙනම් පිටුදී රූප වලට බෑ ඔබ ගොඩ දාන්න. උදා වීමට වැය වීමට බෑ ඔබ ගොඩ දාන්න. ඔබ ගොඩ දාන්න පුළුවන් එකම එක දේ තමයි පිටුදී ඔය තණ්හාව දුරු කරගන්නේ. උදා වෙන දෙයට තියෙන තණ්හාව දුරු කරගන්න නම් පිටුදී ඔබ හොඳ අවබෝධයක ඉන්න ඕනේ. මේ ආස්වාදයක් එනවා මේ එන්නේ පහෙන් නෙමෙයි. මේ පිළීමෙන් නිදහස් වීමෙන් මේ එන්නේ. ඒකයි ආස්වාදයේ තතු හරියාකාරව දකින්න කියලා කිව්වේ. මේ ලෝකේ ප්‍රියමනාප රූප තියෙනවා. නෑ නෙමෙයි. කාටද? අරිහතුන් වහන්සේටද? ඉතින් සමහරුන්ට හිතෙනවා අරිහතුන් වහන්සේටත් ප්‍රියමනාප රූප තියෙනවලු. එහෙම කියන කට්ටියක් ඉන්නවා. ගිහි කාලේම අරිහතුන් වහන්සේ මීයම් වලට ආස කළා නම් එහෙම තාමත් ඉතින් අරිහතුන් වහන්සේ මීයම් වලට කැමතිලු. ඒතර ගිහි කාලේ අරිහතුන් වහන්සේ කාන්තාවගේ මොකක් හරි අවයවයකට කැමතිලා හිටියා නම් දැන් ඒක නම් නෑ කියයි. නෑ ඒක නෑ. ඒතර අරක මොකද බින්දුනේ ඔය කාමයේ සම්බන්ධව ගත්ත ගමන් මිනිස්සුන්ගේ ඔළුවල රැඳෙන්නේ මොකද්ද? දැන් මම ඔබට කියනවා මේ කාමයේ හැසිරෙන්න එපා. දැන් ඔබට හිතෙන්නේ හාමුදුරුවෝ අපිට පුදුම විදිහට බැන්නා. ඇයි? මේ හිතෙන් ඔළුවට එන්නේ පහ. පස්සෙනේ ඒක. කාමයේ කියපු ගමන් ඔබ ඔළුවට වැටෙන්නේ මොකද්ද? පස්සෙනේ ඒක. නෑ. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම කියලා පහක් තියෙනවා. ඕකෙන් ඔබ ඔය අල්ලන් ඉන්නේ පිටින් ස්පර්ශකාම. මං කාමයේ කියපු ගමන් ඔබ අල්ලන් ඉන්නේ ස්පර්ශකාම. ඒක හොඳ නෑ කියලා සම්මත කරලා තියෙනවා සමාජයේ. ඒක නිසා ඔබට ඒක කියපු ගමන් රිදෙනවා. හැබැයි රූපකාමය ගැන කිව්වට රිදෙන්නේ නෑ නේද? ඇයි සමාජයේ ඒක සම්මතයි. රූපකාමයේ සම්මතයි පින්විතනේ ස්පර්ශකාමයේ තමයි සම්මත කරලා නැත්තේ තාම. ඉස්සරහට ඒකත් කරයි. ද වලප්පය කියන්නේ කාටද? කුපාඩිය කියන්නේ කාටද? ටීවී බලන එකනද? ටීවී බලන එක නේද කුපාඩිය කියන්නේ? නෑ. සින්දු අහන එක නේද? ඒත් නෑ. මේසේ පෙරලගෙන කන්න හදන එක කාටද? ඒත් නෑ. සෙන්ටර් මේ පාවිච්චි කරන එක නේද? ඒත් නෑ. ඒතර කුපාඩිය කියන්නේ කාටද? ස්පර්ශ කරන එකට. ඒක තමන්ගේ කියලා නීතියෙන් අස්සම් කරලා අරන් ඒක ඇල්ලුවොත් එහෙම නෑ. පිට මොකක් හරි එකක් නීතියෙන් අයිති නැති එකක් ඇල්ලුවොත් තමයි මොකද?
කුපාඩි. දෙය කුපාඩි කියන වචනේ සමාජය නෙමෙයි හදලා තියෙන්නේ. නැත්නම් පිටින් ඔබ චිත්‍රපටියක් බලන වෙලාවටත් ඇල තෝ කුපාඩිය කියලා කියන්නේ. ඔය කුපාඩිය නවත් අහන්න. ඒව කවුරු කියන්නේ නැහැ. ස්පර්ශ කරොත් තමයි කුපාඩි වෙන්නේ. ඒකට හේතුව මේක. ඒකයි මම කියන්නේ ඔබ මේව වැරදියට අල්ලගන්න එපා. සමාජය වැරදි. ඔය සමාජයකට කිසි දෙයක් අහන්න එපා. හොඳ දදකාරයෝ ඉන්නේ. පොඩි තැන ඉඳලා ඉහළ තැනට යනකම් ඉන්නේ පිටින් දද හැදිච්ච අය. ඒකුන් ওই දදේ කහ එක එක වෙලාවට එක එක ආස්වාදකම් පෙන්නනවා. ඔය ඒකට ඔබ වුණොත් එහෙම පිටින් ඔබගේ දදේ හැදෙයි. ඊට පස්සේ ඔබත් කහ ඔබත් කියයි ඒක තමයි ඇත්ත තමයි අරාඳුනේ පිස්සු කතා කරන මේ බාන්න ඔය කහනකොට ආස්වාද නැද්ද? දදේ හැදුනහම කහනකොට ආස්වාදයි තමයි. ඒක නිසා අපිට මේ සමාජ වැඩි හැකිනේ දද හැදිච්ච මිනිස්සු. විවිධාකාරයෙන් ඇති මං අහවල් මහාචාර්ය මං අහවල් කතිකාචාර්ය මං අහවල් අරක මං අහවල් දොස්තර මං අහවල් ඉංජිනේරු මම ඔය කාටවත් දොස් කියනවා එහෙම මොකුත් නෙමෙයි අපහාස කරනවා නෙමෙයි. ඔය හැමෝම දද හැදිච්ච මිනිස්සු පිංගුදුනේ මේ එක එක ආකාරයෙන් ඔය දද කහනවා ඒගොල්ලෝ. ඉතින් පව් මේ මිනිස්සුන්ට පිට වෙනව හැරෙන්නේ මේ මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ. කරන්න දෙයක් නැහැ පිංගුදුනේ දදේ තියෙනවා ඒක නිසා දදේ කසනවා. දදේ තියෙනවා දදේ කසනවා. කරන්න දෙයක් නැහැ. දදේ හදාගත්තා නම් දැන් ඕක විතරයි උරුමෙට ඉන්නේ. ඔය වැට්ට යනවා කියලා මොකද්ද කරන්නේ? දදේ කහන්න යනවා වෙන මොකුත් නෙමෙයි. ඔය බස් එක යනවා කියලා මොකද්ද කරන්නේ? දදේ කහනවා. ඇයි එක එක තැන්වල දද හැදිලා තියෙන්නේ. ගෙදර ඉන්න ගමන් මේක කහනවා, බස් එක යනකොට මේක කහනවා. සර්වාංගෙම හැදිච්ච දද කහ යන එක තමයි කරන්නේ. ඒක බලන්නේ නැද්ද කියලා? ඒ බස් එක යනකම් මට පිට බැලුවේ නැද්ද? මේ සීට් එක නම් හරි ෂෝක් කිව්වේ නැද්ද? ඔබ බලන්න කල්පනා කරලා. ඔබ ජීවත් වෙනවා කියලා කරන්නේ දදේ කහන එක තමයි පිළිදෙන්නේ. මොකද කරන්න දෙයක් නැහැ. දදේ හැදිලානේ තියෙන්නේ. දැන් ජීවත් වෙනවා කියලා කරන්න තියෙන දදේ කහන එක. තව කෙනෙකුට දදේ කහන්න උදව් කරනවාට ඔබට සල්ලි කීයක් හරි හම්බ වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබගේ දද ටික කහ ගන්න. ඒ ටික පාවිච්චි කරලා. මේ අනන්ත සංසාරේටම ඔබ දද කහනවට වඩා වෙන දෙයක් කළා නැහැ. දද හදා ගන්නවා කහනවා. හදා ගන්නවා කහනවා. ඕක තමයි කළා තියෙන්නේ. ඉතින් ඔබ කියනවා ඔබ දැන් ඉංජිනේරුවෙක් වුණාලු, දොස්තර කෙනෙක් වුණාලු, ඇකවුන්ටන්ට් කෙනෙක් වුණාලු, ලෝයර් කෙනෙක් වුණාලු. දැන් ඔබ හොඳට සක්සස්ෆුල් ලයිෆ් එකක යනවලු. ඉතින් ඔබගේ සක්සස් එක තියෙන්නේ කොහේද? මොකක් මතද? කොච්චර දද තියනවද කියන එක මතද? දදේ කොච්චර වේගෙන් කසන්න පුළුවන්ද කියන එක. සමහර ඉන්නවා අපි කියන්නේ දදේ හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙ. මේ කොහේ හරි. ඒක නිසා මොකද කරන්නේ අමාරුවෙන් අත පිටිපස්සට දාලා මොකුත් කරගන්න බැලුවා අන්තිමට පොඩි කෝටු කැල්ලක් හරි අරගෙන මෙන්නේ මොකක්ද? ඒක අමාරුයි කසා ගන්න. හැබැයි ඔබ කොච්චරට සක්සස්ද ඉක්මනට දදේ කැසෙ හැකියි. ඔබට ඔක හොඳයි නේද? ඔබ දද හදාගෙන කහ ඉන්න. මං කියන්නේ මට කිසි ගැටලුවක් නැහැ ඒකේ. මං කැමති නෑ දද වලට. ඔබ දද වලට කැමති නම් ඔබ දද හදාගෙන කස ඉන්න. මොකද ආස්වාදයක් එනවා පිළිඳුනේ. ඔබ කස ඉන්න. ඔබ සක්සස් වෙන්න පුළුවන් තරම්. හොඳට ඉගෙනගෙන ඉහළම තැනට යන්න උත්සාහ කරන්න. මාසෙකට ලක්ෂ 2-3ක්වත් පඩියක් ගන්න පුළුවන් තැනට යන්න. එතකොට කෝටු හොයන්න ඕනේ නැහැ. කසන්න එනකොටම කැසුවයි. කස හිටිය හැකි. ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි සමාජය කියන්නේ. ඔය සමාජය දුක විදියට දකින්නේ මොකද්ද? දදේ නෙමෙයි පින්වතුනි. ඒකයි තියෙන ප්‍රශ්නේ. දුකයි දුක්ඛාරය සත්‍ය අතර වෙනස ඕක. සමාජය දුක විදියට දකින්නේ හැදිච්ච දදේ කසා ගන්න බැරි එක දුක විදියට දකින්නේ. කසන්න එනවා කසා ගන්න බෑ. ඒකනේ ඉතින් හාමුදුරන් වහන්සේලා දිහාම බලලා අනේ ඉතින් මේ හාමුදුරුවෝ පවුනේ නේද ඉතින් ඒගොල්ලන්ටත් කාම ආසාවල් එහෙම එනවා ඇතිනේ නේද ඉතින් ඒවා ඉතින් ඉවසගෙන ඉන්නවා ඇතිනේ නේද පවු නේද දැන්ම කියන්නේ ඇයි
මිනිසුන්ට එහෙම හිතෙන්නේ නැහැ. අනේ මේ හාමුදුරුවෝ පවුතින් ඒක තරුණ අයනේ ඉතින් කාම ආසාවල් එනවා ඇති ඉවසගෙන ඉන්නවා ඇති නේද අපිට වගේ නෑනේ ඉතින්. ඒ කියන්නේ ඒගොල්ලෝ දුක කියලා දකින්නේ මොකක්ද? දදේ කසනවා. කසා ගන්න බෑ. ඒක නිසා ඒගොල්ලෝ දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්නේ? සල්ලි හම්බ කරනවා. ඔබ ඉගෙන ගන්න වෙන මොකටවත් නෙමෙයි පින්වතුනි. මහත් තුච්ච නින්දිත හැඟීමක් උඩ ඔබ ඉගෙන ගන්නේ. සල්ලි හොයන්න. ඔබ විතරක් නෙමෙයි මං ඉගෙන ගත්තෙත් ඒකට. උප්පත්තියම පින්වතුනි මිලියන් ගාණක් ලැබෙනවා නම් ඩොලර් වලින්, පවුම් වලින් මාසෙකට නැත්නම් අවුරුද්දකට $1 මිලියන් ලැබෙනවා නම් මම ඉගෙන ගන්නේ. අපි අම්මා තාත්තගෙන් දැන් ඵලය ඉගෙන ගන්නේ කියයිද? නෑ. අර සල්ලි ටික මැනේජ් කරන්න පුළුවන් විදිය කියලා දෙයි. ඒ කියන්නේ මැරණකම් දදේ කහ කහ ඉන්න පුළුවන් වෙන්නේ. ඒ සල්ලි ටික තියාගෙන කරන්න පුළුවන් විදිය කියලා දෙයි. ඔච්චරයි. පරණ හැගෙන යුනිවර්සිටි යන්න ඕනේ නෑ. කකුල් බාල්දි වල දාගෙන පාඩම් කරන්න ඕනේ නෑ. ඔය කිසි දුකක් නෑ එතකොට. දැන් ඔය මේ දුක් විඳින්නේ මොකටද පින්වතුනි? අර දුකෙන් නිදහස් වෙන්න. ඉතින් හරියද ඔබ දුක කියලා හිතාගෙන ඉන්න කෙනෙක් නිදහස් වෙන්න ඔබ දුක් විඳිනවා. අපි දුකයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් නිදහස් වෙන්න අපි දුක් විඳිනවා. ඉතින් අපි බලමු අන්තිමට කවුද දිනන්නේ කියලා. එච්චරයි. ඔබගේ වැඩේ කරගෙන යන්න අපිත් අපේ වැඩේ කරගෙන යන්න. ඒකල බලමු කවුද අන්තිමට දිනන්නේ කියලා. නෝක පරදිනවා අපි හොඳටම දන්නවා මොකද හේතුව අපිත් ඕක කර කර හිටපු නිසා. අනිවාර්යයෙන්ම පරදිනවා කොච්චර කළත් පරදිනවා. අනන්ත සසරෙදිත් එමෙ පරදුනා අදත් පරදිනවා. ඉතින් ඔබ අනන්ත සසරේ ඉඳලම කරපු ගොන් පරි වැඩේ තමයි මෙන්නේ තාමත් කරන්නේ. ඉතින් එකම වරද 3-4 වතාවක් කරන්නේ එකම මම දැකලා දින සතෙත් තමයි මීහරකා. මීහරකා කෝච්චියවත් ඔගේ පාඩුවේ යනවා. උන් රේල් පාර ක්‍රොස් කරනකොට කෝච්චිය වදිනවා. එල පස්ස කඩල යනවා. ඉතින් දුක් විඳලා යන්තම් ආයි යට ටික සකස් වෙලා ඉල්ල ඔන්න කොහොමයි ආයි කකුලෙන් හිට ගන්නවා. දැන් කෝච්චියනකොට දුවයිද? දුවයිද? නෑ ඌ මීහරකේ. ඒක නිසා ඌ මොකද කරන්නේ? ඌ ආයි යනවා ඌ ක්‍රොස් කරන රේල් පාර. ආයි වදිනවා. ඊළඟ කකුලක් කඩලා යනවා. ආයි වැටිලා ඉඳලා කාලයක් ඉඳලා ඕක යන්තම් හා වුණාට පස්සේ යන්තම් කකුල් හතරෙන් හිට ගන්න පුළුවන් වෙච්ච එකම ඌ ආයි යනවා. කෝච්චියනකොට ආයි දුවයිද? නෑ. මොකද ඌ මීහරකෙක්. ඒක නිසා ඌ ආයි මක් කරනවද? ක්‍රොස් කරනවා. ආයි වදිනවා. ඌ මරණකම් ඕක කරනවා. අපි මෙතන මැරිලා ආයි මීහරක වෙලාම ආයි උපදින්නේ. ආයිත් කරනවා. ඔයිට සමාන එකක් ඔබගේ ජීවිතෙන් හොයාගන්න කියන්න එපා. මට මහා බ්‍රහ්මයාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ඇයි උට මීහරක කියලා? අනිත් අයට මිනිස්සයා කිව්වේ කියලා. ඒක හරි අසාධාරණයි. දෙගොල්ලම එකම නම් කරන්නේ පිළිඳුනේ. ඇයි එහෙම වෙනසක් කරන්නේ? ඔබගේ ජීවිතවලට එබෙන්න බෙද මේ භාවනාව ඔබට කරවන්නේ. ඔබගේ ජීවිතවලට එබෙන්න. මේ වෙලාවේ ඔක්කොම ඔබගේ තියෙන තාන්නමාන තනතුරු ඔක්කොම අයින් කළා දාලා බලන්න පිළිඳුනේ ඔබට මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේ ඔබ කවුද? ඔබට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔබ මොන මුලාවකටද මේ වැහලා තියෙන්නේ? මොකද්ද මේ ඔබ යන ගමන කියලා? ඔබ කොච්චර කළත් ඔබගේ තරුණ ජීවිතේ නිකන් නාස්ති කරගන්න එක විතරයි නෙමෙයිද බලන්න වෙන්නේ. දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ ඕක නෙමෙයි පිළිදෙන. මොකද ඔබ දුක කියලා හිතන් ඉන්න වැරදි දෙයක්. ඒකයි තථාගතයන් වහන්සේ දුක්ඛාරය සත්‍ය කියන එක. අවබෝධ වුණා නම් ඊටු ටික අවබෝධ වෙනවා කියලා දේශනා කරේ. දුක්ඛාරය සත්‍ය තමයි තේරුම් ගන්න ඕනේ. දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්න නැතුව අනිත් මොක තේරුම් ගත්තම වැඩක් නැහැ. අනිත්‍ය තේරුම් ගන්න බෑ. ඔබ දන්නවා දුකට හේතුව තණ්හාව. ඉතින් කියයි දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි මොනවද නොදන්නේ හාමුදුරනේ? සම්මාදිට්ඨි සම්මා සංකප්පනේ. අපි දන්නවා. එහෙම කියන මිනිස්සු ඉන්නවා මේකේ. මම ධර්මාචාරයක් කරලා ඉන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා. මිනිසුන්ගේ දේ දහම දන්නවා නම් දැන් හරි Taman දුකට යනවා කියලා. දහම දන්න අය ගොඩ යනවා නම් පිටින් අවීතිය ඔච්චර පිරෙන්නේ නැහනේ.
ගොඩක් දහම දන්න අය අවිතියට තමයි යන්නේ. වැඩි හරිය. දහම දන්න හින්දා නෙමෙයි. දහම දැනගත්තට ක්‍රියාවට නැගෙන්නේ නැති නිසා. අවිතිය තමයි වැඩි හරියක් ඉන්නේ. කොහොමත් බොහෝ පිරිසක් 99.99%ම සතර අපායේ තමයි. එන ඔබ දුක්ඛාර සත්‍ය කියන එක තේරුම් ගන්න පිළිඳින ඔබ ඔය තේරුම් අරන් ඉන්න දුක නෙමෙයි දුක්ඛාර සත්‍ය කියන්නේ. ඔබ ඔය තේරුම් අරන් ඉන්න දදේ තියෙනවා දදේ කසන්න එනවා අනේ මට කතා ගන්න බෑනේ දදේ බලන්නකෝ. ඔන්න ඔය තැන තමයි ඔය ඉන්නේ. දදේ කසා ගන්න බැරුව ඔය ඉන්නේ. ඒකයි ඔබ පිංගුතුනි හල්ලි හම්බ කරන්න හදන්නේ. ඇත්තම කියන්නකෝ නැද්ද මම මේ කියන එක බොරුද? ඔබ සල්ලි හම්බ කරන්න හදන්නේ ඕකට නෙමෙයිද කියන්නේ? ඔබට සපත් දෙකක් ගන්න ඕනේ. ඉතින් ගන්න විදියක් නැහැ. යාළුවෝ සපත්තු දාගෙන යනවා. මට පරණ සපත් දෙකමයි තියෙන්නේ. යාළුවෝ අලුත් සපත්තු දාගෙන ඇවිදilla. ඉතින් කොල්ල පෙළෙනවා. කොල්ල ඇවිල්ලා අම්මට තාත්තට කියනවා මට ඕනේ සපත්තු දෙකක් ඕනේ. අම්මා තාත්තා කල්පනා නේ බලන්නකො පුතේ. ඉතින් තාත්තා මහන්සිලානේ පුතේ හම්බ කරන්නේ. ගෙවල් කුලියට ඔක්කොම යනවා පුතේ. උඹවත් ඉගෙනගෙන මේ දුකෙන් අපිව නිදහස් කරහම් පුතේ. නිකොල්ල ඉගෙන ගන්නවා, කෙල්ල ඉගෙන ගන්නවා, ඉගෙනගෙන ඉවරලා ඔන්න හොඳ ඉහළ රැකියාවක් කරන දැන් ලක්ෂ 2 3ක පඩියක්. බොහොම හොඳයි. දැන් ලක්ෂ 2 3ක පඩියක් ලබාගෙන. දැන් කොල්ලට හිතෙනවා මට සපත් දෙයක් ගන්න ඕනේ. ගත්ත සැනින් ගත්ත කාඩ් එක ගියා ෂොප් එකට ගියා දෙන්න මට මෙන්න සල්ලි. හරි ගත්තා දැම්ම සතුටුයි. මින් කොල්ල හිතා ගන්නවා මම දැන් මට දුක නැතුව මං ඉන්නවා. ඒ දුක නැතුව ඉන්න තමයි පින්විතනි අවුරුදු 5ක යුනිවර්සිටිදී ඒ අවුරුදු 18ක් ඉගෙන ගත්තා. ඉස්කෝලේ. ඒ දුකින් නිදහස් වෙන්න. දැන් අවුරුදු 23යි. ඉතින් දැන් රස්සාව කරන අවුරුදු 2 3ක්. ඒ රස්සාව අවුරුදු 2 3ක් කළාට පස්සේ යම් ප්‍රමාණයක් සල්ලි එකතු වෙනවා. ඒක නිසා දැන් වෙඩින් එකක් ගන්න ඕනේ. ඒක ගන්න ඕනේ කොයි විදිහටද? ග්‍රෑන්ඩ් විදිහට. යාළුවන්ගෙන් අහනවා ඔයගොල්ලෝ කොහෙද වෙඩින් ගත්තේ? එහෙමද? හිතා ගන්නවා. ඕගොල්ලෝ මේ හෝටල් වලින් ගත්තේ මම ගන්නවා ඊට වඩා වැඩි හෝටලේ. ඔන්න ඊට පස්සේ පොඩ්ඩක් හිර වෙනවා. දැන් ඒ දදේ කහද? ඒ දදේ හැදුනා. ඒ දදේ හැදුනාට දැන් කතා ගන්න බෑ මොකද දුර වැඩි අතට. ඒක නිසා මොකද කරන්නේ? එක හොරකම් කරනවා මොනවා හරි කරනවා. එහෙම නැත්නම් හිඟා කරනවා යාළුවෝ ගාව. නැත්නම් බැංක් ලෝන් එකක් හරි ගන්නවා බොරුවක් පෙන්නලා. මොකක් හරි හදන්න කියලා. එහෙම කරනවා නේ මිනිස්සු විදියට. ඒකල යන්තම් ඒ දදේ කතා ගන්නවා. පුදුම ආස්වාද ඒ දදේ කසන දවසට. ඊට පස්සේ ඌ මැරෙනවා. මැරෙන්නේ ලෝකෙට ණය වෙලා. තාත්තා වැඩ පටන් ගන්නවා. තාත්තා මොකද කියන්නේ? කවුද තාත්තා? සසර. දැන්ට තාත්තා සසර නේද හැමෝගෙම? බුදුහාඳුරු තාත්තා වෙච්ච කවුරු හරි ඉන්නවද? ඉන්නවද? නෑනේ. දැන්ට තාත්තා සසර. දැන් තාත්තා කියනවා උඹ නංගිට ණය නේද? ඇයි අපි ඔක්කොම සහෝදර සහෝදරියෝ. තිරිසනාගේ ඉඳලා හැමෝම. ඇයි තාත්තට හැමෝම එකයි. මේ තාත්තා හරි ෂෝක්. අපි මේ භාවනා වැඩසටහනේම කතා වුණා තාත්තා ගැන. මේ තාත්තා හරි අනුකම්පාවයි අපි කෙරෙහි පිංගද. අපි කෙරෙහි හොඳට බලාගෙන ඉන්නේ. අපිට පුදුම ආදරෙයි. දැන් ඔබ නංගිට ගැහුවොත් එහෙම තාත්තා මොකද කරන්නේ? ඔබට ගහනවද නැද්ද? ගහනවා. ඔබ දිව්වොත් එහෙම අහුවෙන්කෝ අහුවෙච්ච දේ ගහනවා. ඔබ නංගිට ගැහුවනේ. අහුවෙච්ච ගමන් ගහනවා. තාත්තා කැමතිද ඔබ මැරෙනවට? ඔබගේ තාත්තා ඔබ මැරෙනවට කැමතිද? නැහැ. ඒකින්ද මැරෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි තියා ගන්නවා. ඔබ මැරුණාට පස්සේ බල්ලෙක් හරි කරලා තියා ගන්නවා. ඔබට මැරෙන්න දෙන්නේ නැහැ. නියමාර්ථ මැරෙන්න නියමාකාරයෙන් මැරෙනවා කියලා කියන්නේ තථාගත ක්‍රමයට මැරෙන එක. ඒක න තමයි ආයෙ උපදින්නේ නැත්තේ. අනිත් කෙනා මලාට ඉන්නවා. පෙරේතෙක් හරි වෙලා ඉන්නවා. මැරෙන්න දෙන්නේ නැහැ. ඉතින් තාත්තෙන් ඔබ ඉල්ලනවා මට නහයක් ඕනේ. මං සුවඳට කැමති තාත්තා මට නහයක් ඕනේ. දෙන්න පුතේ. මං තාත්තා ඉල්ලන දේ ගෙනත් දෙනවා. දැන් ඔබට අස කන නාසය දිවකය කියන ওই ටික ලැබුණේ මොකක්ද?
මොකකින්ද? ඉතින් ගියාද ඔබ ඒකට කැමති වෙලා හිටියා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් එන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන හිටපු නිසා. ඔබට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඕනේ වුණා. ඒ ටික ඕනේ වෙච්ච නිසා පින්වතුනි තාත්තා ඔබට අනුකම්පා කළා. ඒ ටික ඕනේ වෙන්න නම් ඒ ටික ගන්න නම් රස කන නාසය දිවකය තියෙන්න ඕනේ. ඒක නිසා ඔබට ඒකක් දුන්නා. ඔබ හොඳ වැඩ කළා තිබිච්ච නිසා තාත්තා බල්ලි වෙරලා ඔබ මේ වාර මිනිස්සෙක් වෙයන්කෝ කියලා ඔන්න මනුස්සත්වයට තල්ලු කරලා දැම්මා. මනුස්සත්වයට තල්ලු කරලා දාපු එක ඊට පස්සේ මොකද කරන්නේ? කසාදයක් බඳිනවා. අපි ඊ කතා වුණේ. කසාදයක් බඳිනවා. කසාදේ බඳලා ඉවරලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ගෑණිගෙන් සැටිස්ෆයි වෙන්න බෑ ඒකට. ඒක නිසා මොකද කරන්නේ? ඒක යනවා තවත් ගෑනු පස්සේ. දැන් මේක සමාජ විරෝධී. ඉතින් හොරෙන් ගිහිල්ලා මහා රාත්‍රියේද හොරෙන් ගිහිල්ලා මොකද ඒ කටයුතු කරගන්නවා. ඉතින් තාත්තා බලන් ඉඳලා තාත්තට හරි දුකයි. අනේ මගේ දරුවා කොච්චර පීඩාවටපත් වෙනවද? මේ ඔක්කොම වෙන්නේ මේ මනුස්ස සංහතියක් විසින් මේ හදාගත්ත රාමුවක් හින්දානේ. හිටපන්කෝ පුතේ. උඹ මැරුණාට පස්සේ මම උඹව බල්ලෙක් කරන්න. දැන් ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ නේ පුතේ. එහා ගෙදරත් බැල්ලියෙක් ඉන්නවා, මෙහා ගෙදරත් බැල්ලියෙක් ඉන්නවා, උඩහ ගෙදර පල්ලෙහා ගෙදර බැල්ලියෝ ඉන්නවා. උඹට ඕනේ වෙලාවක. ඔය කටයුත්ත කරගත්ත හැකි. ඒක නිසා තමයි පිටින් මේ වැඩ කරන්නේ උඹ බල්ලෝ බලල්ල වෙලා උපදින්නේ. තාත්තා හොඳ නැද්ද? දැන් බැනුම් අහනවද? දැන් බල්ලෝ පිරිසක් යනවා පිටින් රැළ කන්නේ. රැළ කන්නේ යනවා කියන්නේ ඒක කාලෙකට. පොලිමේ යන්නේ. ඔබ බයිනවද? තූනොද කිය වලත්තේ. බයිනවද? කුමාරි බයිනවද? නෑ. මොකද තාත්තා කැමති නෑ පිටින් ඔබට කවුරු බයිනවට. ඒක නිසා තාත්තා මොකද කළේ? ඔබගේ ෆෝම් එක වෙනස් කළා. දැන් කවුරුත් ඔබට බයින්නේ නැහැ. දැන් ඔබට හැකි තාක් කරගෙන කටයුතු කරන්න පුළුවන්. ඔය ගති අයින් වෙනකම් තාත්තා ඔබ තියලා තියෙනවා ඕකේ. මේ වගේ තාත්තෙක් නම් පින්වතුනේ මම දැකලම නැහැ. හැබැයි නංගිට ගහලා වුණොත්, මල්ලිට ගහලා වුණොත් ගහනව තමයි කරපු දෙයම කරනවා. නංගි කන නම් කැපුවේ මොකද වෙන්නේ? කන 100 පාරක් විතර කපනවා. ඔය තාත්තා කැමති ආයත උස්සන්න එපා. ඔය තාත්තා තරම් හොඳ කයක කවුද ඉන්නේ? ඔබට මැරෙන්න දෙන්නෙත් නැහැ. ඔබ කොහොම හරි ජීවත් කරවනවා. හොඳ නැද්ද? ඔබ කැමති දේවල් ගෙනත් දෙනවා. දැන් ඔබගේ තාත්තා ඔබ කැමති තාත්තා මට සෙල්ලම් බඩුවක් ඕන. ඉතින් තාත්තා එනකොට සෙල්ලම් බඩුවක් අරන් එනවා. ආස නැද්ද? මගේ තාත්තා නෙමෙයිද ලෝකේ ඉන්න හොඳම තාත්තා එදාට? ඉතින් මේ තාත්තා නරක තාත්තා කියන්නේ. මේ තාත්තා හොඳයි. මේ තාත්තා ඔබ කැමති දේවල් අරන් දෙනවා. ඔබ කැමති වෙලා ඉන්න. ඔබට හම්බ වේවා පා. ඔබ ඇස කන දිව නාසය ශරීරය කියන ඔන්න ඔය ටිකට කැමති වුණා නම් පින්වතුනි. තාත්තා ඊළඟ එකේ ඔබට දෙයි. ඒ වගේම ඔබව මේ සමාජ සම්මතයේ විරෝධී වැඩ නොකරන කෙනෙක් බවට පත් කරයි. මේ මිනිස්සු සංඝාතියට පිස්සුනේ පිටුනේ එක එක දේවල් හදාගෙනනේ. එක බිරිඳයිලු. එහෙම හරියන්නේ නැහැ. ඒක නිසානේ පිටුනේ ඔබට මේ මහා පීඩාවටපත් වෙලා තියෙන්නේ. ඔබ හොරෙන් බලන. යාළුවගේ නෝන දිහා යනවනේ ඔබ හොරෙන් බලනවා. ඉතින් තාත්තෝක බලන් ඉන්නේ. අනේ මගේ පුතා. මොන තරම් පීඩාවටපත් වෙලාද ඉන්නේ මේ මිනිස්සෙක් ඉදිරි ඉපදිලා. මගේ පුතා මම නිදහස් කරන්න ඕනේ. තඩි කිඹුලෙක් කළා දානවා. ඒක නිසා අපි හිතන්නේ ආදරණීය තාත්තාගේ තුරුලට වෙලා ඉන්න. තාත්තා වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. එහෙම නැත්නම් ඔබ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න. පිටින් ඔබ හිතන් ඉන්න එක නෙමෙයි දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ. මෙතන බොහෝ පිරිසක් ඒක ඇති. මම මේ කියන්නේ ඒක තාම වැටහිච්ච නැති අය. වැටහිලා තියෙන අය නම් දන්නවා පිටින් දදේ තමයි ප්‍රශ්නේ. දදේ තමයි දුක්ඛාරය සත්‍ය කියන්නේ. එහෙනම් ඒකට හේතුව තණ්හාව. තණ්හාව දුරු කරගත්තා නම් දදේ නෑ. තණ්හා දුරු කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් හිතන ඔබ ජීවත් වෙනවා කියලා වෙන කරන්න දෙයක් ඔබට ඉතුරු වෙලා නැහැ. කරන් තියෙන එකම දේ තමයි මොකද්ද? තණ්හා දුරු කරගන්න එක. නැත්තම් ඔබ ওই වැරදි පාරක යන්නේ. ඕක තමයි ඔය සසර පුනුලටම කලේ පිංගුදෙනි.
ඔබගේ තරුණ ජීවිතේ ටිකින් ටික නාස්ති කරගෙන වයසට ගියාට පස්සේ එතනින් එහාට ගන්ටාදයක ගහ ඉන්න විතරයි ඔබට ඉතුරු වෙන්නේ. කරන්න දෙයක් නැහැ සිංහදෙන. ඒක නම් මහ පුදුම කරුණයක්. තරුණ කාලේ මිනිස්සුන්ගේ ඔළුව වලට දාලා තියෙන ඒවත් එක්ක. නිවන සම්පූර්ණයෙන්ම ඇහැරිලා තියෙනවා. මොකද මේ වෙලේ සමහර අවුරුදු 80ක් පින්විතේ වැඩ කරන්න වෙයි. මම ඒක බලාපොරොත්තුෙන් ඉන්නේ. හෙට අරිහත් වෙන්න බලාගෙන මම නැහැ. තව අවුරුදු 80ක් මට මේක කරන්න තියෙනවා නම්. කොන්ද බිමට පාත් වෙන කාලේ නම් මට මේක වෙන්න තියෙන්නේ. පින්විතේ මම එතකම වීරිය වඩනවා. මට කුලප්පුවක් නැහැ නේ අරිහත් වෙන්න. අරිහත් කුලප්පු හැදුනොත් ඊට පස්සේ පිස්සුවට අරිහත් වෙන්නේ. මේ පිස්සුවට අරිහත් වෙලා ලෝකේ දැනගත්තා මං අරිහත් කියලා වැඩක් තියෙනවනේ. මං අරිහත් නැත්තම්. දැන් මං අරිහත් කියලා දැනගත්තාට පස්සේ ඔබ කොහොමද මට වඳින්නේ? නේද වෙනස් ක්‍රමයක් අනුගමනය කරනවා. මට හේවත් සංඝරත්නයට වඳින ක්‍රමය. වෙනස් ක්‍රමයක් අනුගමනය කරනවා. ඔබට වෙනස් කෑම ගේනවද? දැන් මම අරිහත් වුණා වේල් 5ක් විතර කනවා. එහෙනම් මං අරිහත් කියලා ඔබට කියා ගැනීමෙන් තියෙන ඵලය මොකක්ද? මොකද්ද තියෙන වෙනස? එහෙම වෙනසක් නම් පින්විතනේ ඔබ මහා පුදුම මිනිස්සු. ඔබ සංඝරත්නයට ගරු කරන්න දන්නේ නැති අය. ඉතින් මම ඔබට අරිහත් කියාගත්තා කියලා කැසි පළක් නැහැ පින්විතනේ. ඉතින් අපරාධ නේද එහෙනම් තමන් අරිහත් නැතුව අරිහත් කියලා කියන්නේ. මම මොට්ට කමන්නේ. එහෙම මොට්ටිය කොච්චර ඉන්නවද? තථාගතයන් වහන්සේ වසල සූත්‍රයේ වසල කියලා කරුණු බොහෝමයක් ඉදිරිපත් කළා. වසල අදමය කියලා තව එකක් ඉදිරිපත් කළා. අනිත් ඔක්කොටම කිව්වේ වසලයා. ඒ මාතරං වා පිතරං වා ජින්න කංගත යොබ්බන ආදි වශයෙන් අම්මලා තාත්තලා වයසට ගියාට පස්සේ ගහලා පන්නනවා නම් සලකන්නේ නැත්නම් ඌ වසලේ කියලා කිව්වා. ඔය ආදි වශයෙන් වසල කරුණු කියාගෙන ඇවිදින්න. අන්තිමට කියනවා. යෝවේ අනරහා සන්තෝ අරහම් පටිජානති. චෝරෝ සබ්‍රහ්මකේ ලෝකේ ඒසකෝ වසලා දමු. ඒක තමයි ලෝකේ ඉන්න තදිම හොරා. තමන් අරහත් නැතුව අරහත් කියලා කියා ගන්න. ඒක තමයි ලෝකේ ඉන්න තදිම හොරා. ඒක වසලෙක් නෙමෙයි. වසලා දමු. වසල අදමේ වසලේ අතරත් පල්ලෙහාම ඉන්න එකේ. පල්ලෙහාම වසලේ කියලා. මේක අපිට කියන්නේ උත්තරීතර මානසික ගුණධර්ම සතිපොලේ විකුණන්න එපා. ඒ කියන්නේ භාවනා වෙනසටහනක් කරන්න හදනකොට ඔබගෙන් පොරොන්දුවක් ගන්න. නැට්ටු වගේ හන්දියක් ගන්න නටනට යන්නේ නැහැ කියලා. නිලම කෙනෙක් වගේ ගමන යන්න කියලා. අහු වුණොත් ශිෂ්‍ය භාවය අහෝසි කරන්න. මට අහු වුණොත් ශිෂ්‍ය භාවය අහෝසි කරන්න මං ආයෙවට කර්මස්ථාන දෙන්නේ නැහැ. ඔබ කොතනක හරි කියලා තිබ්බොත් එහෙනම් මට මෙන්න මෙහෙම ධානය වැඩිලා තියෙනවා. මට මෙන්න මෙහෙම හොඳට මග වැඩිලා තියෙනවා. මම ඕගොල්ලන් නම් මග වැඩිලා නැහැ නේ. මට හොඳට මග වැඩිලා තියෙනවා. ඕ වගේ නටනට ගිහිල්ලා එහෙම අහු වුණොත් ශිෂ්‍ය භාවය අහෝසි කරලා දානවා. මොකද මතක තියාගන්න පිටුදිනේ මේ ආම්දුරුරු මේ ඔක්කොම යුනිවර්සිටි යන අය. ඔබ ඕපන් යුනිවර්සිටි යන්නේ. ඔබ ඉන්නේ සෙනසුරාදාට විතරයි බනහන්. ඔබ ඕපන් යුනිවර්සිටි එකේ ඉන්නේ මතක තියාගන්න. යන රස්සාව කරන ගමන් තමයි ඔය හොඳ ඉගෙන ගන්න. ඕපන් යුනිවර්සිටි තියෙන එකටනේ රස්සාව කරන ගමන් ඉගෙන ගන්න. සෙනසුරාදාට තමයි ඕපන් යුනිවර්සිටි යන්නේ. මුන්නාන්තර ඕපන් යුනිවර්සිටි මේ යුනිවර්සිටි එකේ ඉන්නේ. ඔය දෙකොල්ලන්ට මම කියන්නේ හන්දියක නටලා වුණා. මගෙන් ආයෙ ඔබට කර්මස්ථාන ලැබෙන්නේ නැහැ. මොකද ඔබ වසල අදමෙක්. වසල අදමයට මේ දහම පිහිටන්නේ අපරාධේ මගේ කාලේ. භික්ෂුවක් නම් උපසම්පදා භික්ෂුවක් නම් පරාජිකයි. ඒ තරම් පහත් වැඩක් ඔය. ඊතර පරාජිකාවේ තියෙන ස්ත්‍රී දූෂණ. ඒකත් වඩා පහත් වැඩක් ඔය. නැත්නම් ඔක හතරට දාන්නේ නැහැ නේද තථාගතයන්. ඒකයි.
හොරකම්, මිනිමරු ඔය තුන තමයි අනිත් තුන. පරාජික හතරයි තියෙන්නේ. හතරවෙනි එක තමයි ඔය. ඒක නිසා උත්තරේ මානසික ගුණ ධර්ම ප්‍රකාශපත් කරන්න යන්න එපා. ඔබ හරියට දුක්ඛාර සත්‍ය දැනගෙන ඉවරලා අපෙන් උදින එතනින් මිදෙන්න උත්සාහ කරන්න. ඔබ දුක්ඛාර සත්‍ය දැනගන්න. දුක්ඛාර සත්‍ය කියන්නේ ඔන්න ඔය දදේ හැදෙන එකට. ඔය දදේ හැදුණා කියලා කියන්නේ පිළිදෙන ඔබ දුකටපත් වෙලා දැන් ඉන්නේ. දදේ තේරුම් ගන්න හොඳ ආකාරව. ඔතනින් ගැලවෙන්න කරන් තියෙන එකම එක දේ තමයි පිළිදෙන හොඳට මානසිකාර කරලා බලන්න ඇත්තට මේ ලෝකේ ආස්වාද සැපසාර කියලා දෙයක් තියනවාද කියලා. ඔච්චරයි ඔබට ගන්න තියෙන්නේ. ඒක හොඳට මානසිකාර කරලා ඔබ ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් ආස්වාදයි සැපයි සාරයි කියලා එකක් මේ ලෝකේ නැහැ. පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි 100%ම කියලා. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා මේක ඇතුලේ නියම මල්පකුරක් තියෙනවා කියලා. පිළිගන්නවද? මේ ඔබ දන්නවා නියම මල්පකුරක් ඕක ඇතුලේ ඇති. නමුත් ඕක මට පරිහරණය කරන්න සුසු එකක් නෙමෙයි. මොකද ඔය තියෙන ඔක්කොම. මොකද ඕක මම බලපු ගමන් ඇතුලට එන්නේ පහ. එළියේ තියෙනවා කොහොමද දන්නේ නැහැ. නමුත් ඇතුලට එන්නේ පහක්. ඔය ඇතුලට පහ ආපු ගමන් මොකද්ද වෙන්නේ? ඒකෙන් තණ්හා කළොත් එහෙම පෙලෙන්නයි වෙන්නේ. එහෙනම් පෙලෙන සුළු දුක් දෙන සුළු අසාර එකක් මිසක් වෙන කිසි දෙයක් නැහැ. මේ පැත්ත බැලුවත් එහෙමයි මේ පැත්ත බැලුවත් එහෙමයි මේ පැත්ත බැලුවත් එහෙමයි තියෙන්නේ පෙලෙන සුළු දුක් දෙන සුළු අසාර දේවල්. ඒක මේ එළියේ තියෙන වස්තුවේ ස්වභාවයක් නෙමෙයි පිටුතුනේ. ඒකයි ඔය මිනිස්සු පටල ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ එළියේ තියෙන වස්තුවක ස්වභාවයක් නෙමෙයි හිතේ ස්වභාවයක්. මුල් කාලේ ඉඳලා මම ඔබට මේවා කියලා ඇතේ. ඔක හිතේ ස්වභාවයක් මිසක් මේක නෙමෙයි කියලා. ඒ කියන්නේ හිත ඇතුළට එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ස්වභාවයක් ඔය. ඒක නිසා මේවා මොනවා වුණත් වැඩක් නැහැ. ඒකයි අපි ගිය සතියේ කතා වුණේ පරිනිම්මිත වසවත්තේ ඉන්න කෙනාගෙනුත් ඇති පළක් නැහැ කියලා. හිතු දේ හිතු සනින් පහළුණත් වැඩක් නැහැ. පිටින් ලෝකේ ඇතුළට ගනිද්දි පරදිනවා. හවුද නැද්ද? සල්ලි හම්බ කරලා කරන්නේත් අර ටිකමනේ. පරිනිම්මිත වසවත්තේ ඉන්න කෙනාට දැන් මට පල් පොකුරක් ඕනේ කිව්වනම් එහා. සල්ලි තියෙන කෙනාට මල් පොකුරක් ගෙනෙන් කිව්ව ගමන් පැය දෙකකින් මල් පොකුර ගේනවා. ඒ සේවකෙක් අරන් තිනවා යාන වාහන තියෙනවා. සල්ලි තියෙනවා. සේවකයා හරියට ගියා බඩුව අරන් ආවා. දැන් තියෙනවා. පරිනිම්මිත වසවත්තේ ඉන්න කෙනාට ඊට වඩා ඉක්මනට හම්බ වෙනවා. නැවිලා ආවා. ඉතින් මැවිලා ආවේ පින්විතනි පඨවි ආපෝ තේජෝ වායෝ නේද? වෙන එකක් මවන්න බෑනේ. ඉතින් මැවිලා ඔය දින බලන්න. මේ තියෙන ෂෝක් මල් පොකුර මැවුණා. ඔබගේ පින පුදුම පිනක් නේ ඔබට දීවිලා තියෙන්නේ. පින නෙමෙයිද? ඉතින් ඔබගේ පිනට මල් පොකුරක් මැවුණා. දැන් බලන්න. දිනයිද ඔබ? දිනයිද පරදීද? පරදිනවා. ඇයි? ෂෝක් මල් පොකුර ඔබ බලන්නේ. ඒ කියන්නේ ඔබ ඔල්රෙඩි පෙලිලා ඉන්නේ. කෝ ගෙනාවද? බැලුවා. ඔය කෝ ගෙනාවද කියලා මහන්නේ ඇයි? මේ පිළිපෙලි ඉන්නේ. දැන් පිළිපෙන් නිදහස් වෙන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඇවිල්ලා බැලුවා. බලපු ගමන් ආස්වාදයි. පිළිදෙනේ ආස්වාදය Tamanට දැනෙනවා කියලා කියන්නේ Tamanට අවීතිය මතක් වෙනවා. ඇයි Taman තාම සසරේ? ඇයි ආස්වාදයක් දැනෙනවා? ඒ කියන්නේ Taman පෙළිලා ඉඳලා තියෙන. ඒ කියන්නේ Tamanට තණ්හාව තියෙනවා. දැන් අරිහතුන් වහන්සේ ලස්සන පේනවද එහෙනම්? අරිහතුන් වහන්සේට රූපේ පේනවා. අරිහතුන් වහන්සේට ලස්සන පේන්නේ. දැන් ඕක කිව්වහම සමහරු කියනවා ඔය උතන අසංජ කියන්නේ. ඇයි? අපි කියනවා ලස්සන පේන්නේ නැහැ කියලා. ඉතින් මොට්ටෙක් ගෙදරට ගියාට පස්සේ මොට්ටයට කියනවා ඔය අසංජ ඔය කියන්නේ. ඔය රූප පේන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් මම මේ මොට්ටයන්ගේ ඔලු සුද්ධ කරන්න යන්නේ නැහැ. ඇයි? මේ 31 ලෝක ධාතුවට ලොකු හානියක් කරන්න හොඳ නැහැ. ඒ හැම එකෙම ඉන්න ඕනේ ලස්සනයි එතකොට. අවීතිය කියන්නේ හරි ලස්සන ලෝකයක්. රතුම රතුයි. ඒකට වැඩිද නිර්සත්‍යයක් මේකෙන් හරි ලස්සනයි. රතුම රතුයි. එනේ ඒක විනාශ කරලා හරියනවා. ඒවට තියන්න ඕනේ. මම මුලින් හිතා හිටියේ නෑ නෑ ඔක්කොම මේ සතර අපාය නිදහස් වෙන්න ඕනේ කියලා. පස්සේ මට තේරෙනවා නෑ නෑ එහෙම කරලා හරියන්නේ නෑ. ඇයි? සත්ත්ව ලෝකේ කොච්චර ලස්සනද? පශු වෛද්‍යවරුන්ට එහෙම ජීවත් වෙන්න වෙන්නේ නැහැ ඊට පස්සේ. ඔක්කොම නිදහස් වුණොත් එහෙම. මස් කන මිනිස්සුන්ට මස් කෑල්ලක් කන්නත් නෑ අන්තිමට. බනී අපිට. ඔක්කොම නිදහස් කරලා දැන් කන්නේ කාගේ මස්ද කියලා අපි.
එහෙනම් මේක Tamanට ආස්වාදයක් එනවා කියලා කියනකොටද? රත් වෙන්න ඕනේ. Taman. අපිට නම් එහෙමයි. ඒකෙන් මම කිව්වේ අපි සම්පූර්ණ වෙන මානසික මට්ටමක ඉන්නේ. වෙන විදිහක් යන්නේ නේ. ඒ ඔබත් ඒ විදිහට එන්න. මොකක් හරි දෙයක් දැකලා ලස්සනයි කියලා හිතනොත් එමේ හීන්දාඩිය දානවා. ඒ තාම මේක ඉවර නෑනේ. එතන මේකෙන් කියන්නේ දැන් මේ කෙනෙක් දිහා බැලුවම යාව පේන්නේ නැහැ කියලා නෙමෙයි. අරිහතුන් වහන්සේට මේ ඔක්කොම පේනවා. මෙයාට වඩා වෙනසක් නැහැ. කියයි ඔය යාගේ නහය පොඩ්ඩක් ඉස්සිලා දින, අරයාගේ නහය පොඩ්ඩක් ඇදයි, යාගේ නහය පොඩ්ඩක් වකයි. එහෙම කියයි. ඒ ඔක්කොම පේනවා. දැන් කවුද ලස්සන කියන්නේ මට ලෝකේ? දැන් ඔබ කියයි ලස්සන කියන්නේ මොකක් කියලාද? සාපේක්ෂ දෙයක් කියලා කියයි. ඉතින් ඔබ ওই වචනේ කියන්නේ දැනගෙනද නොදැනද? ඔබ දන්නවද සාපේක්ෂයි කියලා කියන්නේ නිර්පේක්ෂ දෙයක් තියෙන්න ඕනේ කියලා? නැත්නම් කොහොමද සාපේක්ෂ කියන්නේ ඔබ? ඒ කියන්නේ මොකක් හරි යුනිට් එකක් තියෙන්න ඕනේ. ඒකට අනුකූලවයි ඔබ ඔය කියන්නේ. ඔබගේ බර කීයද? කිලෝ 5යි. ඒ කියන්නේ කිලෝ එකට සාපේක්ෂව 5යි. එහෙමයි ඒ කියන්නේ. එහෙනම් පිටුදින ඔබට තියෙන නිර්පේක්ෂ වූ යම. ওই නිර්පේක්ෂ වූ යම තමයි ඔබගේ හිතේ තියෙන්නේ. එයාට අනුකූලව බලලා එයා නම් ලස්සනයි. ඇතුළේ ඉන්න කෙනා සුදුයි නම් එළියේ තව සුදු කෙනෙක් දැක්කොත් එහෙම ලස්සනයි. ඇතුළේ ඉන්න කෙනා කළු නම් සුදු කෙනෙක් දැක්කොත් හිපියෙක් වගේ නේද? එළියන්නේ. කබර හැදිලා. දැන් සමහර ගොල්ලෝ කියනවා මම සුද්ධියන්ට නම් කැමති නෑ උන් සුදු එදී. ඔබ හිතනවා දැන් අරිහතුන් වහන්සේ කොහොම කියයි කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ මේකද මිනිස්සුන්ට. ඇයි තමන් අරිහත්නේ? තමන්ට ලස්සන පේනවා. එතකොට මොකද වෙන්නේ? අරිහත් වෙනකම දෙකක් තියෙනවා. ඔබ මොකටද කැමති? එකක් ලේසියි. අනික ටිකක් අමාරුයි. එකක් තමයි ඔබගේ හිතේ මේ මට්ටම ඔබගේ හිතේ මට්ටම තියාගෙන අරිහත් ඵලයේ කියනවා පල්ලයට. දැන් හරි දෙකම හරි. අනිත් එක තමයි අරිහත් ඵලයේ තියෙන තැනට ඔබගේ හිත අරයි යනවා. ඒක ටිකක් අමාරුයි. ගොඩක් වෙහෙසෙන්න ඕනේ ඒකට. අර්ග පල්ලයට ගෙන්න හරි ලේසියි. ඔබට කියන් තියෙනවා ත්‍රිපිටකයේදී එක තැන් වල වැරදිච්ච තැන් තියෙන ඕනේ තරම්. ඒ ත්‍රිපිටකය කිව්වට. හරි ක්‍රමේ නම් මේක. ඒක නිසා පින්වදින මෝඩ වෙන්න එපා. ඔබට ආස්වාදයක් එනකොට ඔබ උඩ පයින්න එපා පින්වදින. මට ආස්වාදයක් ආවා යේ කියලා. ඔබ ආස්වාදයක් ඔබට ආවයි කියන්නේ ඔබ මහ ගිනි ගොඩක ඉන්න කෙනෙක්. ඒකයි මං කිව්වේ නෝනයි මහත්තයයි ගමනක් යනකොට පාරේ යන ගෑල් ළමයෙක් දැකලා මහත්තයා කිව්වොත් එහෙම හරි ලස්සනයි නේද අර ළමයා කියලා. නෝනා ගහන්න ඕනේ. ගෙදර ගිය ගමන් මොකෙන්ද? බත් මුට්ටියෙන් ඔළුවට. තෝ මං හම්බ කළා මම උයලා දෙන්න බත් ගිල අනික් කෙල්ලන්ට තණ්හා කරන්නේ. ඇයි රිවර්ස් කරලා බැලුවනම් තණ්හාව නෙමෙයිද ඔය තියෙන්නේ? ලස්සනයි කිව්වේ ඇයි? ආස්වාදයක් ආපු නිසා. ඒ කිව්වේ පෙලි හිටියේ. බැලුනේ තණ්හා කරපු නිසා. තණ්හාවට කියන තව නම මොකද්ද? ආදරය. තණ්හාව කිවිඳ බේරුණා. ආදරේ එහෙම දැම්මනම් ඔකට මොකද වෙන්නේ? එහෙනම් ගහන්නේ මෝල් ගහෙන්. නැත්නම් වචන දෙකම එකයි කියලා ලෝක සත්‍යය දන්නේ නැහැ. ඔය තණ්හා කරන්නේ ඔය තණ්හාව නේ වාට ඔක. එහෙම කිව්වම ටික රිදෙනවා. ඔයා ඒකට ආදරේ නේද? ඔව් මම ඒකට ආදරේ. ඔයා ඒකට කැමති නේද? ඔව් මම ඒකට කැමති. තණ්හාද? ඔයා තණ්හාව නේද ඒකට? එහෙම මං තණ්හා නෑ. මං තණ්හා නෑ. මම ඕන එකක් දෙන්න ලෑස්තිලා ඉන්නේ. ඔයා ඒකට කැමති නේද? ඔව් මං ටිකක් කැමති ඒක. මේකනේ මොඩියෝ වෙන්න එපා. ඔය ඔක්කොම එක වචන. තණ්හා, ආදරය, සෙනෙහස, කැමැත්ත, ඉච්ඡාව ඔය ඔක්කොම එක වචන. ලෝක සත්‍යය ස්නේහය කියලා හදාගන්න. දුව ඉපදුනහම නම දානවා මොකක් කියලාද? ස්නේහා.
ඉතින් අපි ඊළඟ දුව ඉපදුවා දාම තණ්හා. ඇයි එහෙම මාර දුවකුත් ඉන්නේ. ඉතින් ඔබගේ දුව හිමුණාම මොකෝ වෙන්නේ? තණ්හා. කාම තා ලස්සන කළා දාන්න පංචකාම මං හොයලා දෙන්නම් ඔබ දරුවෙක් ඉපදුනාම කියන්නේ මං නම් හොයලා දෙන්නම්. ඒක දාගෙන තියෙන මේක ගජ සිංහ. දාගෙන තියෙනවනේ වාසගම් තියෙනවනේ. දැන් මේ වාසගම් වලට පහර ගන්නවම නෙමෙයි. මම කියන්නේ මිනිස්සු දාගෙන තියෙන ඒවා. ගජ සිංහ. කේසර සිංහ. වන සිංහ. සිංහල ඉන්නනේ ගොඩක්. ගජ කට්ටිය ඉන්නවා. සිංහ කට්ටිය ඉන්නවා. ඉතින් බලු නැද්ද? සුනක. ඉතින් අරුණොත් තිරිසන්නුනේ. අලියා තිරිසනෙද්ද නැද්ද? සිංහයා තිරිසනෙද්ද නැද්ද? ඉතින් එහෙනම් දාගන්න බෑ බලු නායක. සුනක වංශ. මොකද්ද වෙනස? සිංහයා කියන්නේ කැලේ නායකයා. ඒක නිසා අපි සිංහ වංශේ. එහෙනම් තමයි කියන්නේ. අපි නන්නේ. අපි නම් සිංහ වංශ නෙමෙයි. ඇයි? අපි මිනිස්සු. අපි තිරිසන්නු නෙමෙයි. බලන්න මේකනේ මාන්නෙටපත් වෙන අන්තිමට දන්නේම නැතුව මොකද වෙලා තියෙන්නේ? අර ඉරිච්ච කලිදමක් ඇඳගෙන නටන නැට්ටුවා වගේ. හැමෝම hina වෙනවා. මේකගේ හිතේ මොකද්ද? නැටුමට තමයි මේ hina වෙන්නේ කියලා. ඒක නිසා තව නටනවා එළිය දාගෙන. බලන් ඉන්න එක තමයි පින්වතුනි දන්නේ. මොකටද hina වෙන්නේ කියලා. අන්තිමට මානෙට ගියාට පස්සේ පින්වතුනි දන්නේම නැතුව තිරිසන් වංශයකට අයිති වෙලා. ඒක නිසා ඔබගේ දරුවා උපදිනකොට ඕනනම් කියන්න බෙදෙන්නේ මම දාලා දෙන්නම් නම් වාසගමත් එක්කම. ඒක කරලා දැන් නොමිලේ අපි නන් දාන සර්විස් එකක් පටන් ගන්න. ධර්මය ඔබයි නන් දැමීම කියලා. දැන් ලස්සන නම් තියෙනවා. නීවරණ. කොහොමද ඒකනේ කරන්නේ ජීවිතේ? නිවන ආවරණය කරගෙන ඉන්න එකනේ කරන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාදිකා ලස්සන නැද්ද නම්? ඔර හොඳ තේරුමකුත් තියෙනවා. ව්‍යාපාදිකා බලුවංශ ලස්සන නැද්ද? වාසගමත් එක්කම නම තියෙනවා. නේද? ඔය එකක් කැමති නැහැ. දාගන්නේ කොහොමද? දාගන්නේ කෙලින්ම බුද්ධ දාස. දැන් මෙහෙම ලංකාවට තියනවා නම් මේ අය එම් කරන්නේ නෙමෙයි. වැඩියට ගන්න එපා. චන්ද්‍රසේකර. ඒ තමයි නම්. ඒකනේ පිම්මාළු වලේ කුසල්හාමි මකනවද? මාළු බානවා. ඉතින් කොහොම හරි මේ ඔබට පැවරිච්ච රාජකාරිය ඉෂ්ට කරගන්න උත්සාහ කරන්න. ඔය මෝඩ වැඩ කර ඉන්න නැතුව. ආස්වාදයක් දැන් ආවට පස්සේ පින්විතනේ උද්දාමයටපත් වෙන්න එපා. ආස්වාදයක් ආවා කියලා කියන්නේ පින්විතනේ. ඔබ ඉවරයි. ඔබ වෙනසිච්ච කෙනෙක් බව ඔබට පෙන්නනවා. ඔය ආස්වාදයට ඔබ බය වෙන්න ඕනේ. පින්විතනේ ආස්වාදයට බැලිලා හරියන්නේ නැහැ. ඔබ බය වෙන්න ආස්වාදයට. මහා ගින්නක් මේ නැගෙන්නේ කියලා. තේනවා පින්විතනි ඔබට වැටහෙන්න ඕනේ කාරණා. අර අසත්පුරුෂයාගේ දෘෂ්ටිය ගත්ත ගම. කොයි වෙලාවෙ හරි අபிසංකාර හරහා යනකොට ඔබ පිළීමෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙච්ච ගම ඔබට ආස්වාදයි. ඔබ ආයේ පහට ඇලෙනවා. ඇලිච්ච ගමන් පහ වැය වෙනවා. වැය වෙච්ච ගමන් ඔබ නැවත අනාතයි. එහෙනම් ඔබට හොඳටම වැටහෙන්න ඕනේ පින්විතනි. රූප කය ලෙව්වොත් අනාතයි කියන එක. රූප කය ලෙව්වොත් අනාතයි. බලන්න ඕක ඔබට හොඳට වැටහෙනවද කියලා.
වේදනා කය ලෙව්වොත් අනාතයි. සංඥා කය ලෙව්වොත් අනාතයි. කය කිව්වේ මොකටද? කය කිව්වේ මොකටද? ස්කන්ධයට. මොකද ස්කන්ධ පිටින් එන්නේ එකක් අල්ලන්න බෑනේ අපිට. සංඛාර කය ලෙව්වොත් අනාතයි. බලන්න ඔබ හොඳට අර චිත්‍රය ඇඳගෙන ඉන්න පිටින්. මේ උදා වෙන එක ලෙව්වොත් මොකද වෙන්නේ? වැය වෙච්ච ගම අනාතයි. හොඳට බලන්න මනස කාට අරන්. උදා වෙන එක ලෙව්වොත් වැය වෙච්ච ගම අනාතයි. හවුද නැද්ද? උදා වෙන වෙලාවේ තණ්හා කළොත් වැය වෙච්ච ගම මොකද තණ්හා කරපේක මේ වැය වෙන්නේ. ඊයේ තණ්හා කරපේක. නෑ ඒ වෙලාවේ තණ්හා කරපේ. ඒකයි පිටින් තණ්හාව කියන්නේ අතීත සංසාරේ ඉඳලා ආපු එකක් නෙමෙයි. අවිද්‍යාව කියන්නේ අතීත සංසාරේ ඉඳලා ආපු එකක් නෙමෙයි. ඒ මොහොතේ ඒ හිතේ උදා වෙන එක. තණ්හාව කියන්නේ. එහෙනම් මේ පහ උදා වෙච්ච ගමන් ආස්වාදයේ දැනුණ. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව නිසා මක් වුණාද? තණ්හාව වුණා. අවිද්‍යාව කියලා කියන්නේ ඒ පිළිබඳව දැනන් ඉන්න වැරදි ස්වභාවය. අවිද්‍යාව කිව්වේ ඒකට. දෙක ආස්වාදය කියලා ඔබට දැනනකොට ආස්වාදය ආයේ පහෙන් කියලා හිතාගත්ත එක තමයි අවිද්‍යාව. කියන්නේ පහේ ආස්වාද තියෙනවා කියලා ඔබ හිතාගෙන ඉන්නේ. ඒක නිසා ආස්වාද එනකොට ඔබට හිතෙනවා පහෙන් තමයි ආවේ කියලා. මේ අවිද්‍යාව. අවිද්‍යාව නිසා තණ්හා වෙනවා. තණ්හා නිසා පෙළෙනවා. මොකද අක වැය වෙනවනේ. එහෙනම් තණ්හාව නිසා පෙළුණාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කර්ම කරනවා. කර්ම කළාට පස්සේ ආයි උදා වෙනවා. ආහාර සකස් වීමෙන් උදා වෙනවා. උදා වුණාට පස්සේ උදා වෙනවට කියනවා නිබ්බත්ති වුණා කියලා. ඔබ අහලා දෙන අවිද්‍යාව තෘෂ්ණා කර්ම ආහාර නිබ්බත්තියෙන් තමයි ඔය ඔක්කොම උදා වෙන්නේ. මේ උදා වෙලා ඉන්නේ. ඔය තමයි ක්‍රමය. එහෙනම් ඔබ තේරුම් ගන්න පිළිතුරේ ඇලිච්ච ගමන් පෙලිල්ල තමයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. එහෙනම් ඇලෙන මොහොතේ අනාතයි. ඉතින් අනාත හිත හැරෙන්න පිළිතුරේ නාත හිත පහළ වෙන්නේ නැහැ. අරියත් ඵලයේ පූර්ණේ කරනකම්. ඔබ කොයිතරම් හිටියාද? වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට මේ වෙලාවේ පහළ වෙන හිත මොනවද? එයා හිතාගෙන ඉන්නවා පිළිතුරේ හිත සනින් හම්බ වෙනකොට හරි තමයි ඔක්කොම කියලා. ඔබ හිතන් ඉන්නෙත් ඒක තමයි. ඒකයි කියන්නේ පිළිතුරේ මාරය ඇවිල්ලා කියන්නේ මේ ඔක්කොම මගේ පිරිස. බුදුහාමුදුරුවෝ කියනවා ඔව් මේ ඔක්කොම උඹේ පිරිස තමයි. මගේ පිරිස නම් ඕවා කරන්නේ නැහැ. එහෙමම කියන බෙදෙන ලැජ්ජ හතයි. තථාගතයන් වහන්සේ අහත් මාරය ඇවිල්ලා ඩිස්ටර්බ් කරන දේශනාවට. එයාලා කියනවා මේ ඇහත් මගේ කනත් මගේ දිවත් නාසය ඔක්කොම මගේ. ඕවා පිළිහිටලා මේ කටයුතු කරන මේ මිනිස්සුත් ඔක්කොම මගේ. බුදුහාමුදුරුවෝ කියනවා ඔව් ඇස කන නාසය දිව කය මන උඹේ මේ මිනිස්සුත් උඹේ තමයි. මාරයාගේ අදහස් නෙමෙයිද ඔබට තියෙන්නේ කියන්නේ? දැන් කොහොමද දන්නේ? තිබුණේ ඒවා නෙමෙයිද? මට නම් තිබුණේ ඒවා. මාරයාගේ අදහස්. මට තිබුණේ මොකක්ද? හිතු සැනින් ලබා ගන්න පුළුවන් නම් සාර්ථක ජීවිතයක් ලස්සන හොඳට ගත කරන්න පුළුවන් කියලා. ඇයි දැනන් හිටියේ නෑනේ මේකද? මේ ගිනිගෙඩිය ගැන දැනන් හිටියේ නෑනේ. තථාගත ධර්ම අවබෝධ වෙනකන් දන්නේ නෑනේ අපි මෙහෙම එකක්. තථාගත ධර්ම අවබෝධ වෙච්ච ගමන් මෙන්න තේරෙනවා. මේ දෙකේ ඉස්සරහ තිබ්බත් වැඩක් නෑ. දිවේ අලෝගෙන හිටියත් වැඩක් නෑ. ඉතින් මැවෙනේව ගැන කවර කතාවද? දැන් ඔබ නිකන් හිතලා බලන්න මේකදනේ. මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිසයාට දිවස් පහළ වෙනවා. ඌ අනාථ නැද්ද තවත්? අරිහතුන් වහන්සේට දිවස් පහළ වුණාට කමක් නැහැ. සාමාන්‍ය මිනිසෙකුට දිවස් පහළ වෙනවා. ඌ අනාථ නැද්ද තවත්? ඌ තවත් අනාථයි. ඒ අනිත් අයට පේන්නේ නැතිවත් පේනවා දැන්. අනිත් අයට පේන්නේ නැතිවත් පේනවා දැන්. පුදුමනාතත් දෙකම හැල්ලා ඉන්නේ. මේක බලන් ඉන්නවා. ඇස් දෙක පියාගෙන දැන් බලන් ඉන්නවා. දැන් සක්‍ර දේවේන්ද්‍රයා පෙනිලා ඉන්නේ එහාට. දැන් මොකද එයා කරන්නේ? බලාගෙන ඉන්නවා. ඇයි? ඇයි බලාගෙන ඉන්නේ? දැක්කම ඉවරයි ඉන්නේ. ඇයි බලාගෙන ඉන්නේ? උදා වෙච්ච එකමක් එනවද?
වැය වෙනවා. උදා වෙච්ච එක වැය වෙනවා. ආය උදා කරගන්නවා. ආය වැය වෙනවා ආය උදා කරගන්නවා. ආය වැය වෙනවා ආය උදා කරගන්නවා. වැය වෙන හැමතැන එකම ගිනි ගොඩට වැටෙනවා. අපිට කිසි ගාණක් නැහැ නේ ඒකේ. මොකද අපිට ඒක පේන්නේ නැහනේ. එහෙම කියලා අපි නිකන් හිටිය හැකේද? ඒ වෙලාවේ අපි මොකද කරන්නේ? අර පුටුව දිහා බලාගෙන උදා වෙනවා බය වෙනවා උදා වෙනවා. වෙනසක් නැහැ. නමුත් ඉතින් අරකට මොකක් හරි එහෙම එකක් පේනවා කියන එකෙන් ඇති පළ නෑ. කවුරු හරි කිව්වොත් එහෙම මට අදෘශ්‍යමානයේ පේනවනේ. ඔයා දන්නවද? ඇත්තද? ඔබට අහන්න තියෙන ඇත්තද? පේනවද? එහෙනම් හොඳට ගිනි කන වෙද නේද? ඔබට බ්‍රහ්ම ලෝකේ පෙවුනත් වැඩක් තියනවද මේ? ඔබ අරිහත් නැත්නම්? ඒ පෙනෙන එකෙන් වෙන්නේ ඔබ පීඩාවටපත් වෙන කරන්නේ වෙන දෙයක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න එක. මොකද එළිය තියෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ. එළිය තියෙන දිව්‍ය ලෝකෙත් දැන් පේන්නේ බ්‍රහ්ම ලෝකෙද පේන්නේ කියන එක නෙමෙයි පිළිගන්නේ. වැදගත් ඇතුළට එනකොට ඔක්කොම පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. තණ්හා කළොත් පෙළෙන්න වෙනවා දුකටපත් වෙන්න වෙනවා අනාථ වෙන්න වෙනවා. මේ පිළිබඳ ඔබට අවබෝධයකද ඉන්නේ? මේ අවබෝධය තීව්‍ර කරගන්න පින්වතුනි ඔබ කවුරුත් වැටෙන්නේ නැහැ ආයි. අවබෝධ වෙච්ච ගමන් අතුරු වෙනවා. විශේෂයෙන් තරුණ අය. වැඩිහිටියන් නම් වැඩට යන්න ඉතින් මේ රට සම්පෝෂිත කරලා ඒකට කටයුතු කරලා දෙන්න. අරුසන තරුණ පිරිස් පොඩ්ඩක් හිතලා බලන්න වයසට යන්න කලින්. මෙතන ආපු වයසක පිරිසට මම එන්න දෙනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන ඉන්න තරුණ පිරිස වයසට ගිහලා නම් මෙහෙ එන්න එපා. ඔබ 12 පිරිකරටවත් එන්න එපා ගාලා පන්නනවා මගදී. ආරක්ෂාවට ඉන්න. දේව පිරිසට කියන්නේ මෙහෙට තරුණ කාලේ ඇවිල්ලා දැන් වයසට ගිහිල්ලා මේකේ එනවනම් නැත්තම් මැරිලා පෙරේත යනවනම් බින්ගන්න ගහලා පන්නන්න. ඇයි? අපි මේ කතා වුණා නේද? මේ ගැන නොදැන කාලේ කාදමන අය කවුද? කාලකන්ණි. මේ ගැන දැනගෙන මේ කාලේ කාදමන අය කවුද? තුච්ච කාලකන්ණි. මම ඔබට දොස් කිව්වේ නෑ. මම ඔබ කාටවත් කිව්වේ නෑනේ. මම කිව්වේ ස්ටේට්මන්ට් එක. යම් ප්‍රකාශයක් ඒක. කාටවත් ඇඟිල්ල දික් කළා නෙමෙයි. ඒ කියන්නේ තොප්පියක් විසිකලේ. දැන් ඔබට මොකද කරන්න දෙන්නේ? අනිත් අය දාගන්න කලින් අල්ලලා දාගන්න. ඇමරිකාවේ ඉන්නේ කාලකන්ණි. මේ කාලකන්ණි කියන වචනේ මේ කිව්වේ මොකකින්දද? කාලය කන නිසා මිසක් වෙන අර්ථයකින් නෙමෙයි. බයින් එහෙම අර්ථයකින් නේ. ඔය බයින් අර්ථෙනුත් කාලකන්ණිය කියන වචනේ පාවිච්චි කරනවා. නෑ දැන් අපි මේ ගන්නේ වචනේ පරිසමාප්ත අර්ථය. ඒකෙන් කියන්නේ කාලය කාදමනවා කියන එක. ඇමරිකාවේ එංගලන්තේ ඔය හැමදැනම බොහෝ රටවල ඉන්නේ. ඒගොල්ලෝ දන්නේ නැති නිසා ඒගොල්ලෝ නිකන් කාලේ කාදානවා. මේ රටේ 90%ක් එහෙමයි. මේ දහම හම්බෙලා නැහනේ. ආර්ථික සංඥා කියලා අටදැකිල්ලක් දිහා බලාගෙන අට්ටි කියන අන්න ඒ වගේ වැඩ පිළිවෙලක ඉන්න පිරිසක් ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ඒකට වැටෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් කාලේ කාදමන ගණේට විතරයි වැටෙන්නේ. තව පිරිසක් ඉන්නවා මේ දහම අහනවා. අහගෙන මේක මාත්‍රයක් හරි අවබෝධත් කරගෙන තියෙනවා. ඒකල්ල ඒගොල්ලෝ කාලේ කාදමනවා. ඔබට එහෙම කෙනෙක් අහුනොත් එහෙම. ඒ කවුද? ඒ කවුද? තුච්ච කාලකන්ණි. මොකද මෙච්චර ලැබිලත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පින නැති. තුච්ච කාලකන්ණි. ඒ කියන්නේ පහත් වූ අදම වූ කාලයේ කාදමන පිරිස. මන් දන්න ඔබ නම් එහෙම නැතුව ඇති. ඔබට කවුරු හරි හම්බුනොත් බලන්නකෝ එහෙම. මන් දන්න ඔබ ඊයේ දවසම ගත කළේ නිවන් සාක්ෂාත් කරගන්න පිණිස කියලා. උදේ පටන් ගත්ත පාර දේශනා කළා, ශ්‍රවණය කළා, ඊළඟ විමර්ශනය කළා, සජ්ජායනා කළා, සාකච්ඡා කළා, ගෙදර කට්ටිය එකතු වෙලා මන් දන්නවා. ඊයේ පටන් ගත්ත දහම් සාකච්ඡා මම දැන් 12ක වෙනකන් යන්නේ නැති ගෙදර කට්ටිය එකතු වෙලා. ඉතින් මේ විදිහට පංච විමුක්තායතන සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන ආකාරය ඒ ආකාර පහ කර කොහොම හරි සසර ගමනෙන් ගොඩ යන්න හදන්න කියලා මම දන්නවා. ඒක ඔබේ ගණේට වැටෙන්නේ නැහැ. ඒක නොකරන අය තමයි වැටෙන්නේ. ඔබ දන්නේ නැති උනාට මේ ඔරලෝසු කටුව කැරකෙන්නේ. ඔබ වලපල්ලට ඇද දමමින්.
තෝ වලලන් කියලා සද්ද දාන හෙන්නේ නැද්ද? හොඳට අහගෙන. තෝ වලලන්. ඔබ වල දාන්න තමයි යන්නේ ඔය දවසින් දවස. ඔබ මාර ධර්මයට හැරිලා. ඔය ඒවට අහු වෙලා. මට පුළුවන් තරම් මම ඔබ කොට දාන්න හදන්නම් මේක ඉතින් බැරි නම් බෑ තමයි. ඔබට උරුම සතර පහේ නම් එහෙමයි. ඔබට උරුම කාම ලෝකේ නම් එහෙමයි. ඉතින් ඔබ ඒවත් එක්ක කටයුතු කරගන්න. මට ඔය එකකවත් ඉන්න බෑ පිටින්දනේ. මට හොඳටම ඇති. ඒක නිසා මම වීර්ය කරනවා තථාගතයන් වහන්සේ දේශනා කරපු යමක් තියෙනවා නම් ඒ ක්‍රමයට වීර්ය කරනවා. මේක ඉතින් හොඳට මගේ වැඩෙනවා ප්‍රශ්නයක් නැහැ. අරිහත් ඵලය ලැබීම උදෙසා තියෙන මාර්ගය බොහොම ක්ලියර්. ඒව මොකුත් වැහිලා නැහැ පිටින්දනේ ඕන කෙනෙකුට මාර්ගඵල ලබන්න පුළුවන්. ඒකට හේතු ආසනාව හැදලා තියෙනවා. හේතු ආසනාව හැදෙන්නේ නැහැ පිටින්දනේ ගෙදර බත් ඉවුවයි කියලා. හේතු ආසනාව හැදෙන්නේ තමන් මේ මග වඩද්දී. එහෙනම් ඔබම කල්පනා කරලා බලන්න. එහෙනම් දැන් අපි මේ රූප ලෝක අනාතයි කියන තැන වෙනෙහි කරන්න පටන් ගමු. රූප ලෝක අනාතයි. ඒ කියේ මොකද්ද? රූපකය ලෙව්වනම් අනාතයි. ඔබ සිද්ධියක් දාගන්න. ඔබ සිද්ධියක් කරහා එන්න. එතකොට හරි. මොහොකට හරි ඒකට ආස වුණා. කවුරු හරි කියලා මේක හොඳයි කියලා ඔබ ආස වුණා. ආස වෙලා අபிසංකාර කරලා ඔන්න ඇහැ රූපයයි ගැටිලා මේක උදා වුණා. උදා වෙච්ච ගමන් ආස්වාදයක් ආව මොකද හේතුව පිළීම් මෙච්චර වෙලා පිළිපෙළ ඉඳලා නිදහස් වෙච්ච නිසා. ඒක නිසා පහට ඇරුණා. ඇලිච්ච ගමන් මොකද වෙන්නේ? දැන් පහ කියලා රූපෙට ඇරුණා. ඇලිච්ච ගමන් මොකද වෙන්නේ? රූපේ වැය වුණා. වේදනාවට ඇරුණා. ඇලිච්ච ගමන් වැය වුණා. පෙළුණා. ඔය ආකාරයට පින්දුනේ රූප ලෝක රූපකය ලෙව්වනම් අනාතයි. වේදනාකය ලෙව්වොත් අනාතයි. සංඥාකය ලෙව්වොත් අනාතයි. සංකාරකය ලෙව්වොත් අනාතයි. විඥානකය ලෙව්වොත් අනාතයි. අනාතයටමයි අරගෙන යන්නේ. ඔන්න ඕක මනාකොට මෙනෙහි කරගමු. අතහැරීමමයි නාත. වෙන කිසි දෙයක් වෙන්න වැඩක් නැහැ පින්වදනි. අතහැරීමමයි නාත. නොයල්මමයි නාත. මිදීමමයි නාත. නිවනමයි නාත. වෙන කිසිම දෙයක් කළා හරියන්නේ නැහැ. අතහැරීම නොයල්ම මිදීම හැරෙන්නේ. තණ්හාව දුරු කිරීම හැරෙන්නේ වෙන කිසි දෙයක් කළා වැඩක් නැහැ. කරන්න තියෙන එකම දේ අතහැරලා මිදලා නිදහස් වෙන එක. මොකද පින්වතුනි වැය වෙන එක නතර කරන්න පුළුවන්ද? ඉතින් වැය වෙන එක නතර කළොත් එimhe ආස්වාදයේ හිටියේ නේද? අපි එහෙම try එකක් දෙමුද? දැන් ඊයේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකේදී මට හාමුදුරන් වහන්සේලා සමහරව කිව්වා ඒ ගැන පොඩි අවබෝධයක් තව ලබා දෙන්න ඕන කියලා. භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා හිටපුවාට ඊයේ තිබිච්ච එකේදී ආස්වාදේ රඳ ගන්න විදිහක් නැද්ද? දැන් උදා වෙනකොට ආස්වාදයින් පිටුදිනේ උදා වෙනකොට ආස්වාදයින් නම් දැන් ඒ ආස්වාදයේ නැති වෙලා යන්නේ පිටුදිනේ මේක වැය වෙන නිසානේ. නේද? ඈ? ඔව්නේ. වනන්න. අර උදා වෙච්ච ආස්වාදයේ නැති වෙලා යන්නේ පිටුදිනේ වැය වෙන නිසා නේ. වන උදා වෙන ආස්වාදේ නැති වෙලා යන්නේ වැය වෙන හින්දා. පිටුදිනේ ආස්වාදය කියන්නේ මොකද්ද? ආස්වාදය කියන්නේ පිළීමෙන් නිදහස් වීම නිසා ඒ මොහොතේ ලැබෙන එක. එච්චරයි. නිදහස් වෙලා ඉවර වෙච්ච ගමන් ඉවරයි. ඒක වැය වෙනකන් හිටින්නේ නැහැ ආස්වාදය කියන්නේ. වැටුණාද මං කියන එක? පහ නැතුව පෙලි හිටියා. පහ උදා වෙලා ඉවර වෙනකොට ආස්වාද තියෙනවද? දැන් මානසිකාරයට ගන්න හොඳට කල්පනාවට ගන්න මේ කියන එක. පහ නැතුවනේ පෙලි හිටියේ. පහ උදා වුණා. පහ උදා වීම තුල ආස්වාදයට ආවා. ඇයි? පිළීමෙන් නිදහස් වෙච්ච නිසා. දැන් පහ උදා වෙලා ඉවරයි.
දැන් ආස්වාදේ හිටලා තියෙන්නේ. නැහැ එවලම ඉවරයි. ඉතින් තව පිළීමෙන් නිදහස් වෙන්න නැත්තම් කොහෙද තව ආස්වාදයක් තියෙන්නේ? නිදහස් වෙන ටික ආස්වාදෙට එනවා. නිදහස් වෙන ටික ආස්වාදෙට ඔන්න ඔක්කොම උදා වුණා. දැන් ඔක්කොම නිදහස් වෙලා. ආස්වාදේ වැය වෙනකන් හිටියේද? වැය වෙනකොට එන්නේ පිළීම මිසක් පින්විතනේ ආස්වාදේ නෙමෙයි. ආස්වාදය කියන එක පින්විතනේ එහෙම හිටව ගන්න පුළුවන් එකක් නෙමෙයි. අපි වැය නොවි තියා ගන්නවා හිත් පහක්. ඔන්න උදා වුණා. මේ හිතේ උදා වෙලාම තිබුණා. අනිත් හිතෙත් උදා වෙලාම තිබුණා. අනික් හිතෙත් උදා වෙලාම තිබ්බා. අනික් හිතෙත් උදා වෙලාම තිබුණා. දැන් මේ ටික ඔක්කොම ආස්වාදයිද? ඔබ කතා කරන්න ඕනේ. මේ ටික ඔක්කොම ආස්වාදයිද? මෙන්න ආස්වාදය කියන්නේ පිළීමෙන් නිදහස් වෙන වෙලාවෙ ලැබෙන එකක් මිසක්. දැන් ඔලුව කැක්කම තිබිලා ඔලුව කැක්කම සනීප වෙච්ච ගමම්ම නෙමෙයි ආස්වාදය එන්නේ. දැන් සනීප වෙලා ටික වෙලාවක් යනකම් ආස්වාදයිද? එහෙම ආස්වාදයිද? එන දැනුත් ආස්වාද දෙන්නේ නැහැ. දැනුත් ඔලුව කැක්කම නැහැනේ කාටවත්. එහෙම හිතින එකක් නෙමෙයි පින්වතුනි ආස්වාදය. ඒක කිය ආස්වාදය කියනවා මුලා මායාවක්. ඔක අල්ලන්න කරන්න හිත තියන්න ඔක කිසි දෙයක් බෑ. මොකද හේතුව පෙලි හිටියා. දැන් උදා වුණා. ඉතින් උදා වෙච්ච තප්පරේට පින්වතුනි දැන් පෙලෙනවද ආයි? දැන් නැතුව නේද පෙලි හිටියේ. ඉතින් දැන් තියෙනවනේ. එහෙනම් දැන් ආයි පෙලෙනවද? නෑ. එහෙනම් ආස්වාද තියනවද? ඒත් නෑ. පෙලීමයි නිදහස් වීමයි අතර කාලයේදී විතරයි මේකදනේ ආස්වාදය කියන එක මොකද වෙන්නේ? උඩටන්ට ආපු ගමන් දැන් මොකද වෙන්නේ? දැන් ආස්වාද නෑ ආයි. වැය වෙනකන් කාලේ ආස්වාද හිටින්නේ නෑ. එහෙනම් වැය වීම නතර කරගත්තා කියලා ආස්වාද නතර කරනවද? නෑ. හැබැයි වැය වුන් නැත්තම් ආයි ආස්වාද ගන්න බෑ. ඇයි වැය වුණොත් නේද පෙලෙන්නේ? තණ්හා වෙලා වැය වුණොත් තමයි පෙලෙන්නේ. තණ්හා වෙලා හේ තිබ්බට විතරක් පෙලෙන්නෙත් නැහැ. තණ්හා වෙලා වැය වුණොත් තමයි පෙලෙන්නේ. ඒ පෙළුණොත් තමයි ආයි නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි ආයි ආස්වාද එන්නේ. මේ හොඳට මනසිකාර කරන්න මේ දේවල්. නැත්තම් ග්‍රීක් වගේ ඇති. බලන්න හොඳට කල්පනා කරලා මේ කියන ඒවා. නැත්නම් ඔය සත්‍ය අඳුනගත්තේ නැත්නම් පින්විතනේ ගොඩ දාගන්න බැරි වෙනවා. වැය වෙනකන් ආස්වාදේ හිටින්නේ නැහැ. උදා වෙච්ච මොහොතේ ආස්වාදේ ආවා. ආපු මොහොතේම ඇලුනා. එහෙනම් වැයවීම නතර කළයි කියලා ආස්වාදේ තියාගන්න පුළුවන් කියලා එකක් නැහැ. හැබැයි වැයවීම නතර වුණොත් මොකද වෙන්නේ? ආයි ආස්වාද ගන්න බෑ. මොකද හේතුව පෙලෙන්නේ නැති නිසා. එහෙනම් ආස්වාදයට කැමති හැමෝම මොකට කැමති වෙන්න ඕනේද? වැයවීමට කැමති වෙන්න ඕනේ. වැයවීමට කැමති වෙලා පෙලෙන්න ඕනේ. ඒ පෙලිලා පෙලීමෙන් නිදහස් වෙන්න ඕනේ. එතකොට තමයි ආයෙ ඔය ආස්වාදය ගන්න පුළුවන්. ඉතින් වැයවීම කියක නැති කරන්න බෑ. හේතුන් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. හේතුපව දින කල උදාවීම වැයවීම සිද්ධ වෙනවා. නැති කරන්න පුළුවන් එකම එක තමයි මොකද්ද? තණ්හාව. තණ්හා කරන එක නතර කළා නම් එතනින්ම ගොඩ. ඒකයි සතාගතයන් වහන්සේ දේශනා කළේ දුකට හේතුව තණ්හාව කියලා. දුකට හේතුව වැයවීම නෙමෙයි. ඔබට මම 100,000 වතාවක් පහුගිය දේශනාවල ඒවා කරලා ඇති. දුකට හේතුව වැයවීම නෙමෙයි කියලා. මොකද ලෝකයා හිතන් ඉන්නේ දුකට හේතුව වැයවීම කියලා. ඇයි වහන්නන්නේ ඔය? ඇයි දුක ඔයාට? ඉතින් අම්මා මලානේ. ඒක මොකක්ද කියන්නේ? අම්මාගේ වැයවීම මට දුකයි කියලා කියන්නේ.
අම්මාගේ වියෝව මට දරා ගැනීමට නොහැකි විය. දුකට හේතුව අම්මගේ වියෝවද? නැහැ. දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව තිබුණ නැත්නම් අම්මාගේ වියෝව කියන එක Tamanට දුක නැහැ. ඒකයි මෙතන උදා වෙච්ච එකට තණ්හා කලේ නැත්නම් ඒක වැය වුණා කියලා පිළිල්ලට යන්නේ නැහැ. ඒකයි හැමදේම හොඳාකාරව මෙනෙහි කරගන්න ඕනේ. උදා වෙන එකට තණ්හා කළොත් අනාථ වෙනවා කියලා. හොඳට ඒක මනසිකාර කරලා ඊට පස්සේ ඔබට නගන්න තියෙන්නේ. එහෙනම් මේ රූප පෙළෙන සුළුයි මිස ආස්වාද දෙන්නේ නැහැ. දෙකදෙනි තමන් තුලින් මේක එන්න ඉඩ දෙන්න. ඔබ ඕපන් යුනිවර්සිටි එකෙන් දැන් මෙතන සමහර අය ඇති මේකදනේ. මාසයකට සැරේයි එන්න පුළුවන්. ගෙදරදී බණ අහනවා ඇති මන් දන්නවනේ ඔබ ගෙදරදී බණ අහන හැටි. මොකද අපිත් ඇහුවනේ ගෙවල් වලදී බණ. වාහනේ යන ගමන් බණ අහනව නේද? ආඳුරනේ මම වාහනේ යන ගමන් බණ අහනවා. කෝල් එකක් එනකොට ආයෙක අඩු කරලි වෙලා කෝල් එක ගන්න. නේ? පොලිසිය මාතෘ නැවැත්තෝ. අරක අඩු කරලා කතා කරනවා. ඔව් මම යන්නේ ලයිසන් නාමේ හරි. ඊට පස්සේ යන ගමන් ආයෙ වැඩි කරගෙන බණ අහගෙන යනවා. දැන් මම ඇහුවා. ඇහිච්ච ටික නම් ඇහුණා. ඔබට තේරෙන්නේ නැද්ද එක බණක් තුන් පාරක් අහනකොට තුන්වෙනි පාරක් තව ඒවා දිනනවා කියලා තේරෙන්නේ? නියමෙට බණ අහනවා ඒ කියන්නේ. මේ පළවෙනි පාර නියමෙටම අහපු නිසා නේද දෙවෙනි පාර තව කරුණු අහුවෙන්නේ. තුන්වෙනි පාර ගියාම තවත් කරුණු අහුවෙන්නේ. නියමෙටම ගහලා තියෙනවා බලන්න. මේ විදිහට මෙතනට ඇවිදින්නත් එහෙමයි නං ගෙදරදි මොන කතාවද? අමනාප වෙන්න එපා මම මෙහෙම කිව්වට. මම ඊ භාවනා වැඩසටහන හිටපයිද කිව්වේ. උදේ ඉඳලා රෑ නිදා ගන්න යනකම් අසත්පුරුෂ සංසේවනයේ ඉන්න ඔබ. මම කිව්වේ හරිද වැරදිද? උදේ නැගිටලා ටීවී එක දැම්මම මොනවද වෙන්නේ? බස් එක නැගහම මොනවද වෙන්නේ? පාරේ ඇවිදිනකොට මොනවද පේන්න තියෙන්නේ? බස් එකේ කතා කරන කෙනා මොනවද කතා කරන්නේ? ඊයේ මේමයි අර මේමයි. ඊට පස්සේ වැඩ පොළට ගියාම ඔෆිස් එකට ගියාම මම ඊයේ වෙඩින් එකට ගියාම එහෙමයි ඊයේ මැච් එක කොහමද ඊයේ මැච් එකේ මේම ගැවුවා නේ පාර ගන්න පාරනේ අර ෆුට්බෝල් මැච් එක කොහොමද මේ ඔය ටික ඔක්කොම ඉවරයි ආයි කෝච්චි එක ගෙදර ආවා කෝච්චියේදීත් ඔහමයි ගෙදර ආවා වොෂ් එකක් දාගත්තා රැට කැම ටික කෑවා පොඩ්ඩක් ටීවී එක බැලුවා එතකොට මොනවද තියෙන්නේ ඒවා කන වෙලාවේ මොනවද තියෙන්නේ මේවා කැමැතිම කැම හැදුවා මම මතකද වඩ අර අපි අර වෙඩින් එකේ කෑවේ කෑම මතකනේ මේක හැදුවා මම ඔයාලට ඊට පස්සේ නිදාගත්තා උදේ ඉඳලා රෑ වෙනකම් අසත්පුරුෂ ඇසුරේ ඉන්න ඔබ නිවන පූර්ණේ කළොත් ඒක තමයි අටවෙනි පුදුමේ අමනාප වෙන්න එපා මම මෙහෙම කිව්වා ඔබ එකිනෙකාව විනාශ කරගන්න කමක් නැහැ පුළුවන් තරම් උත්සාහ කරන්න බන්ධන වලට හිර වෙලා ඉන්න එකමක් නෑ පින්වතුනි. අනිත් අය ගැන මට හරි කනගාටුයි. මම එකෙන් කියන්නේ මහාන වෙන්න නෙමෙයි. මට ඔබ කවුරුත් මහාන වෙන්න ඕනේ නෑ. මට ඕනේ අපි වගේ පැය 24 මග වඩා. පුළුවන්? ඔව් ගෙනත් දෙනවද කන්න කවුරු හරි? ඔය යන්න මීටියෝ කන්න ගෙනත් දෙනවද? නෑ. බොන්න ගෙනත් දෙනවද? නෑ. හිතට සේවනක් දෙනවද? පෙරට වස්ත්‍රයක් ඉන්ලෙන්ට බේතක් දෙනවද? ඉනට වස්ත්‍රයක් දෙනවද කවුරු? නෑ. ඒ ඔක්කොම ඔබ හොයා ගන්න ඕනේ. ඔබ හොයා ගන්නකොට පැය 24ම ගිහින් ඉවරයි. ඉතින් වාක්‍යයෙන් තුගන් වල බැඳලා ඉන්න අය කරන්න දෙයක් නැහැ පින්වතුනි. මොකද මං ඒ අයට සමාව දෙනවා තාත්තා දෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න. මන් දෙනවා. ඔබ දිහාට කණු වරන් ඉන්න මා ගාවට. ඒ ඔක්කොම මම විශ්ලේෂණය කළා. ඇත්ත. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවනේ. බෑනේ. ඔව්. තාත්තා
ඔය මැරිච්ච ගමන් අහන්නේ තෝ සෝතාපන්නද නැද්ද? නැහැ. පළ. කොහෙද? කොහෙද? මහා ගෙදරට සතර අපාය. තාත්තා මම පින් කළා. කොහොමද? දිව්‍ය ලෝකෙට ඵලයක්. හැබැයි ඉවරුණාම සතර අපාය. ඔය දිව්‍ය ලෝකේ ඉන්න ඔක්කොම මාර්ගඵලලාභී නොවන හැම කෙනාගේම නූල කොහෙටද ඇදිලා තියෙන්නේ? සතර අපාය. හුලන් තියනකම් සරුංගලේ උඩ තියනවා. හුලන් නැති වෙච්ච ගම සරුංගලේ බිමට එනවා. මොකද නූල තියෙන්නේ බිම. හොඳට මතක තියාගන්න. මෙතන ඉන්න හැමෝම මහා කල්ප 84000ක් කොහෙද? අරූපේ ඉඳලා ආපු අය. ඔය ඉහේ තියෙන කෙස් ගානටත් වඩා ඔබ අරූපෙට ගිහිල්ලා තියෙනවා. ඒ හැම වාරකම මහා කල්ප 84000ක හිටියා. මේ කූඹිය මෙතනින් කෝ බලන්න. බොහෝ කාලයකට කලින් අරූපේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ. අද මොකෙද? තිරිසනේ. ඒ විතරක් නෙමෙයි. සුද්‍ර තිරිසනේ. good luck. භාවනා කරන්නේ නැයට මන් ටිකක් ඇනුම් පද කියනවා. එන්න එපා භාවනාවට. මෙන්නේ භාවනා කරන්න ඉන්නේ. මේක කර ගන්නවමයි කියලා හිතාගත්ත අය. platform ticket එක අරගෙන කෝච්චියට නගින්න ඉන්න එපා. දේශනාවට එන්න. භාවනාවට එනවා නම් මේ කියන්නේ වහන්න බලාගෙන එන්න. ඔබගේ ලෝකේ විනාශ කරනවා මම. ඇයි? ඔබ ඇවිල්ලා කිව්වේ මොකක්ද? ස්වාමීනි මම මේ ලෝකෙට අහු වෙලා ඉන්නේ. එහෙනම් මේ ලෝකේ විනාශ කළා මාව බේරගන්න. ඒක නෙමෙයිද ඔය ඉඳගෙන ඉන්නද? නැත්තම් කිරිකිරි බෝලේ රැලි මාලිය කරන්නද හරි? ඔබ දැක්කද එනකොට ආම්දුරු කී දෙනෙක් අතන වේලෙනවද කියලා? ආරක්ෂාව දෙන්න ඔබට. අනගාരിക මහතුරු කී දෙනෙක්? දායක මහතුරු කී දෙනෙක්? ඔය වටේ පිටේ හැමතැනම මේ කැමරා දාගෙන ඔක්කොම බල හතර වටේම කැමරා හයි කරලා. එයි. ඔබට ආරක්ෂාව දෙන්න. කො අනික ආම්දුරු? මෙතන දින්නේ මේ ආරාමේ ආම්දුරු. ඉතින් ඔබ කිරිකිරි බෝලේ රැලි මාලේ කරන්න ඇවිල්ලා හරිනවද? නෑ ඔබ එන්න ඕනේ යථාර්ථය තේරුම් අරගෙන මෙතනින් ගැලවෙන්න ඕනේ. ඔබ ගැලවේ කියන විශ්වාසය මත වෙනකද මේ හැමදේම කරන්නේ. අද දාන දෙන්න ආපු අය මාන්සින් හරි හම්බ කරගත්තේ. ඔබ වගේම තමයි බල්ලු මරලා සල්ලි හම්බෙච්ච කවුරුත් නෑ. ඒකයි මම ඔබට කියන්නේ. ගලව ගන්න. අවංක වෙන්න. අවංක වෙලා ගලව ගන්න. තමන්ව ගලව ගන්න. ඔෆිස් එකෙන් දීලා තියෙන කාර් එකට අහු වෙන්න එපා. බලන්න ඉන්න. ඔබ පෙන්ෂන් ගියාට පස්සේ කාර් එකත් එක්කම දෙයි එළියට යන. ඔය අයිති මෙච්චර කල් පාවිච්චි කරපු කාර් එකනේ නේද? මම මේකත් අරන් යන්නකෝ. දෙයි. බලාගෙන ඉන්න. මම මේවා කියන එක නතර කරනවා. ඔබ පෙන්නවා නම් කොණ්ඩේ පොඩ්ඩක් මෙහෙම කළා. මේ තියනවා. කියලා වල්ගේ පොඩ්ඩක් එළියට දාලා මේ කියලා වල්ගේ පොඩ්ඩක් කරකවලා පෙන්නවා නම් අන් දෙකයි වල්ගේ තියෙන බව මම මේවා කියන්නේ නැහැ. ඉතින් ඔබ හොඳට කොණ්ඩෙන් වහගෙන ඇවිදilla ඇත්තේ එහෙනම්. එතකොට මම රැවටෙනවනේ. රැවටිලා මම කියනවා. ඒක මගේ වැරද්දක් නෙමෙයි. ඔබ මාව රවට්ටනවා. ඒ අන්දකේ වල්ගේ තියෙනවා නම් මම කියන්නේ නැහැ. පදිනයක් කියන්නේ නැහැ.
එහෙම නැහැ කියලා පෙන්නගෙන ඉන්නේ තමයි පිටින් මම ඔබට මේ දේවල් කියන්නේ. පුළුවන් නම් ඔබව බේර ගන්න. ඔබ ඉන්නේ මහා අනතුරක. මොකද හේතුව ඔබගේ සරුංගලේ නූල තියෙන්නේ සතර පායේ. තම කෙනෙක්ගේ සතර පායෙන් නිදහස් වුණා නම් සරුංගලේ නූල තියෙන්නේ කාම ලෝකේ. කාම ලෝකේ කියන්නේ චතුජ කායිකව ඉන්න තැන. ආහාරජ කය කියන්නේ තව කෙනෙකුට විනාශ කරන්න පුළුවන් එකක්. ඇයි ළමයා ඉස්කෝලේ ආවේ නැත්තේ? ඇයි ඔබගේ ළමයා ඉස්කෝලේ ආවේ නැත්තේ ඊයේ? ආනන්ද විද්‍යාලය කියන එකේ ළමයි ආරංචි හැටියට ළමයි 6000ක් ඉන්නවනේ ආනන්දේ. මම 6000කට ගිහින් ඉන්නවා මම හිතන්නේ. ළමයි 8යිද 10යිද ඉඳලා තියෙන ඉස්කෝලේ. ආරංචි විදියට. ඇත්තද බොරුද දන්නේ නැහැ. නාලන්දේ ළමයි 4000ක් විතර ඉන්නවා මම හිතන්නේ. ළමයි ඉඳලා තියෙන 30යි. ඇයි ඉස්කෝලේ ආවේ නැත්තේ ළමයා? ඔබ දන්නවා. මගේ දරුවා චතුජ කායිකේ 4 වෙනි කය ඕනේ හිකුට කඩන්න පුළුවන්. ඒක නිසා යන්නේ. ඔබගේ දරුවට බ්‍රහ්ම කායිකේ නම් ඔබේ දරුවා බය නැතුව යවන්න. ඇයි? කර්මජ කය බෝම්බ වලට කඩන්න බෑ. චිත්තජ ඍතුජ කියන ත්‍රිජ කායිකත්වය කිසිම කෙනෙකුට විනාශ කරන්න බෑ. චතුජ කයක් තියෙනවා නම් දෙවි කෙනෙක් උනත් පරිස්සමෙන් ඉන්න අසුරේ කැල බෙල්ල කඩලා දායි. අසුරේ කැල දෙවි කෙනෙක් බඳිනවා ගහක. එහෙ තියෙන ගහක මොකක් හරි බඳිනවා. පළවෙනි දවසේ ගියා, දෙවෙනි දවසේ ගියා, තුන්වෙනි දවසේ ගියා. දිව්‍ය ලෝකේ තියෙන සියුම් වූ ආහාරජ කය. ආහාර හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ? මැරෙනවා. ආහාර හම්බුනේ නැත්තම් මැරෙනවා. ඔබ වගේ තමයි. වෙනස කියලා තියෙන ඔබට ලොකු ඝන එකක් තියෙනවා. එහෙ තියෙන සියුම් එකක්. ඔච්චරයි වෙනස. එහෙනම් ඔබගේ ලෝකේ ඔබ සතර අපායන් නිදහස් වෙලා ඉන්න පුළුවන් කවුරු හරි කෙනෙක්. මම මතක තියාගන්න තාම තියෙන්නේ කොහෙන්ද? නූල කාම ලෝකෙට. ඉතින් පරිස්සමෙන් ඉන්න. ඔබ සෝතාපන්න වුණා ඊළඟ අද්දවේ මනුස්ස ලෝකෙම ඉපදුණා. මනුස්ස කයත් දරාගෙන ආවත් තාත්තා අතාරින්නේ නැහැ. මොකද තාත්තා මුගලන් මහරහතන් වහන්සේ අතෑරියේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ අති ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. තාත්තා ඒත් අතෑරියේ නැහැ. හොඳට මතක තියාගන්න. හරි. ඔබ මගේ නිදහස් වුණානේ. හරි කමක් නැහැ. උමාව දාලා යනවනේ කමක් නැහැ. ඒත් එදා නංගිට කරපු එක, මලට කරපු එක මතයි? ඒක ආපහු. උන්වහන්සේගේ නංගි මල්ලි නෙමෙයි. හැමෝම නංගි සහෝදරයෝනේ අපි. නේද? එකම තාත්තගේ දරුවෝ. කරපුවා ගෙවල ඵලයන් කොහෙ ගියක් තමයි. ඒකෙනුත් ප්‍රබල ටික ගෙනත් දෙනවා. ඔය තාත්තත් එක්ක සම්බන්ධ නැති කරගත්තා ඉන්නේ. ප්‍රබල ටික ගේනවා. අම්මා තාත්තට කරපුවා සහ ආර්යයන් වහන්සේලාට කරපු යම් කිසි හිංසාවක් තියෙනවා. ඒක ගෙවල යන්න ඕනේ. ඔබට නම් එහෙම වෙන එකක් නැහැ. මොකද ඔබ කවුරුත් එහෙම කළා. ඔබ පුරවන්න හිතන්න. කරලා පුළුවන් නම් අරිහත් වෙලා බේරෙන්න. පින්නම් පානකම් විශ්වාස නැහැ පිටින් මොනෝ වේද කියලා. ඒක නිසා අපි ඔබගේ වටින ජීවිතේ වටින කාලේ කීයක් හරි හොයාගන්න. මම එකයි කියන්නේ මට දැනෙන්නේ මේ ලංකාව කියන්නේ මේ මනුස්ස ලෝකේ කියන්නේ සත්තු වත්තක් කියලා මට දැනෙන්නේ. තනිකර සත්තු වත්තක්. පිස්සු. හොඳට හොම් පිස්සු. මගේ අදහස මම මේ කිව්වේ. ඒ අයගේ අදහසට නෝන මට පිස්සු ඇති. එහෙමනේ. පිස්සන් කොටුවේ. දොස්තරලා කවුද?
පිස්සන් කොටුවේ පිස්සෙකින් ඇහුවොත් මේ දොස්තර ඒ පිස්සෙක්. ඒකයි. හොඳට මතක තියාගන්න. පිස්සන් කොටුවේ ඉන්න එකෙන් Tamanට හා මචං උඹ අපේ එකේ තමයි කිව්වොත් එම් බය වෙන්න ඕනේ. ඇයි? ඒ කියලා තියෙන තව පිස්සෙකුට. පිස්සන් කොටුවේ ඉන්නේ උන්. මුට පිස්සෙ කිව්වොත් එහෙම දැන් බයෙන් දෙයක් නැහැ. මොකද ඒ දොස්තර කෙනෙක් ගැන කතා කරන්නේ. එනවා පොඩි වෙලාවක් හරි මේක මානසිකාර කරමු. මොකද මට ඔබට පුරුදු කරවන්න ඕනේ. පිටුදෙනි මම නැතුව තනියෙන් මානසිකාර කරන්න. නැත්තම් මේක තමයි හොඳම භාවනාව. මේක මේ වෙලාවේදී මොලේ බුද්ධිය තියෙන අයගේ කැඩෙනවා හොඳට කෙලෙස්. මොකද මානසිකාර කෙර වෙනවනේ මේ වෙලාවේ. ඒකයි ධර්ම ශ්‍රවණය කියන්නේ. ඒ වෙලාවේ බොජ්ජංග 7ම සමව වැඩෙන්නේ. නීවරණ 5ම යටපත් වෙන්නේ. මොකද අනිත් නීවරණයන්ට එන්න දෙන්නේ නැහැ. මොකද කල්යාණ මිත්‍රයෙක් විසින් දිගින් දිගට මානසිකාර කරනවා ඒක. නැවත ඉතින් කල්යාණ මිත්‍රයා ගෙදර ගිහිල්ලා තියාගන්න බෑනේ. ඔබට මෙහෙ ඇවිල්ලා ඉන්නත් බෑනේ. ඒ නිසා ඔබ පුරුදු වෙන්න ඕනේ මේක තනියෙන් කරගන්න. ඒකට මානසිකාරයට හුරු වෙන්න ඕනේ පුළුවන් තරම්. ඒ දවස් සුළු වෙලාවක් මානසිකාර කරමු. එහෙනම් හොඳට අර අවබෝධයට ගන්න උදා වෙනකොට ඒකට තණ්හා වුණොත් එහෙම අනාථ වෙන්නයි වෙන්නේ. මොකද වැය වෙන එක නොමිලේ කරලා දෙන්න නිසා. ඒක හොඳට මානසිකාර කරන්න. රූප ලෝක අනාථයි. ඒකේ රූප කය ලෙව්වොත් අනාථයි. ඔන්න ඔය ස්වභාවය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතු සබ්බෝ පදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කීනං පුරාණං නවං නත්ති සම්භවං අතීතේ කළා වූ කර්මවල විපාක ෂය කරමි නව කර්ම රැස් කරගන්න නැතුවයි උන්වහන්සේ වැඩ ඉන්නේ විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් භවත්‍රේ සැරිසරීම උදෙසා උන්වහන්සේට කිසිම කැමැත්තක් නැහැ. තේ කීන බීජා අවිරුල් හිත් ඡන්දා චන්ද්‍රාගේ ඔද වැඩීම පිණිස පවත්නා වූ සියලුම බීජ විනාශ කරලයි උන්වහන්සේ වැඩ ඉන්නේ. නිබ්බන්ති ධීරා යතයං පදීපෝ ඒ මහ උත්තම අරියතුන් වහන්සේ පිරිනිවිලා යනවා හරියට පහනක් නිවිලා ගියා වගේ නිබ්බන්ති ධීරා යතයං පදීපෝ නිබ්බන්ති ධීරා යතයං
වදීපෝ මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. හොඳයි පින්වතුනි, එනම් බොහෝ වෙලාවක් විදර්ශනා කර්මස්ථාන වැඩීමෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ දේශනා කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොටම මෙම ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලාටත් අනගාരികයන්ටත් ධර්මයේ ඔබයි පුණ්‍ය භාරයට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් නිරන්තරයෙන් සිව්පස්යෙන් අපෝපස්ථාන කරන්නා වූ සියලුම දායකකාරක ආදී පින්වත් පිරිසටත් ඒ වගේම ඔබගේ මේ භාවනා වැඩසටහන සාර්ථක කරගැනීම උදෙසා අන් අයුරින් සහයෝගය දක්වන්නා වූ සියලුම දෙනා ආහාර පාන ආදී සංග්‍රහ සත්කාර කරන්නා වූ පිරිස් ප්‍රවාහන පාතුකම් සපයන්නා වූ පිරිස් හෝ ආරක්ෂා සම්පත්තිය සපයන්නා වූ පිරිස් ප්‍රදාන කරගෙන මොනියම් හෝ ආකාරයකින් සහයෝගය දක්වා වූ සෑම සිළු දෙනාම සිහිපත් කරගන්නේ වගේම අද ඔබට මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වීම උදෙසා අවසර දුන්නා වූ පිරිස් හෝ වේවා දුවා දරුවන් බලා ගන්නා වූ පිරිස් හෝ වේවා බාකීම යුතුකම් විට කිරීමට බාරගත්තා වූ පිරිස් හෝ වේවා ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන බිහිදුල පතුල හරිනේ පිං බිහිදී පැතිරී යාමේ නේයටත් වැඳී වැළඳී එන්නා වූ සියලුම ග්‍රහපල පද්‍රෝ දෝසාන්දකාර ස්වා කටවා හෝ වහවල් දේව සක සංඛා දෝසාන්දකාර යක්ෂ පේද පිසාච මල්ගවල කුම්බාණ්ඩ ආදිගේ මැද පැමිණි දෝසාන්දකාර ශරීරයේ සත්ත්ව දාස දෝෂීවීම මැද පැමිණියා වූ රෝගාබාල දෝසාන්දකාර ඇතුළු කොට ඇති සෑම සිළු දෝසාන්දකාරය මග සාදූරී භූත වෙත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පින්වතුනි සක්‍ර දේවේන්ද්‍රතුමා ප්‍රධානතාවතින් ලෝක වාසී සියලුම දේව මහරජවරු පරිවාර සේනා පිරිස් චාතුම් මහරජකී රාජ්‍ය කරන්නා වූ ධෘතරාෂ්ට්‍ර විරුල්ල විරූපාක්ෂ වෛශ්‍රවණය කියන්නා වූ සතරවරන් රජදරුවන් ප්‍රධානයේ සියලුම පරිවාර සේනා පිරිස් සිව්වනක් පිරිස නිරන්තරයෙන් ආරක්ෂා කරන්නා වූ 18 යක්ෂ සේනාධිපතිවරු ඇතුළේ සියලුම පරිවාර සේනා පිරිස් ඒ වගේම මෙම ආරාම භූමියට අධිග්‍රහිත ආරාම භූමියට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වේ සියලුම දේව මහරජවරු පරිවාර සේනා පිරිස් රුක්ෂ දේවතා පිරිස් භූමාට දෙවියන්ගෙන් පටන්ගෙන අකනිට දෙවියන් දක්වා විහිදී පැතිරී සිටින්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී පිරිස් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විදුල පතුලහරණේ පිං විහිදී පැතිරී යාමෙන් මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ඉරිදී දීප්තියේ බලේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානයේ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පින්විතනි අනන්ත සංසාරයේ අතිසින්දලා සහ සම්බන්ධ වෙලා කටයුතු කරගෙන එන්නා වූ මේ පරිලෝකීය සීලම ඥාතිත මිත්‍රාදී පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම මේ කල්පණුවක ඇතුළත තමන්ගෙන් අවඩක් අසාධාරණයක් හිඟි හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගියා වූ පිරිසක් අද ඔබගේ ජීවිත විනාශ කිරීම කටයුතු කරනවා නම් නිවන වැසීම හෝ කරදර බාධක හිරියාරකම් කටළු එළි රෝග හැදීම උදෙසා කටයුතු කරනවා නම් ඒ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට පිහිදුල පතුල හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් එයත් යම් කිසි අභාව ස්ථානයක හිනවනම් එයින් අත මිදේවා සම්දිත සුගතියක් බව ලබත්වා සතර පුරාවටම කරගෙන ආවා වූ සීල වනාය ගනුදෙනු වලින් මෙතනින්ම නිදහස් කරත්වා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගතිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙමනම් පින්විතනි බොහෝ වෙලාවක් දර්ශනා කර්මස්ථාන වැඩිමෙන් ධර්මයේ දේශනා කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියන්ගේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්වේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියෙන් සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වතුනි, බුද්ධ පූජා කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ඔබ බුද්ධ පූජාවට සම්බන්ධ වෙලා අතීත තියාගෙන
මොකද පින්වතුනි ඔබ තථාගතයන් වහන්සේ වන්දනා කරගන්න ඕනේ ආකාරය දැන් මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ තමයි පින්වතුනි අපේ මේ අන් දෙකයි වල්ගේ ගලවන්න අවශ්‍ය කරුණු කටයුතු කියලා දුන්නේ. උන්වහන්සේ මේක හොයාගත්තේ නැත්නම් පින්වතුනි පුදුම අනාථත්වයෙන් අනාථ වෙන්නේ අපි හැමෝටම. ඔබට ඒක එන්න තේරෙයි. දැන්ට නොතේරෙන ගොඩක් දේවල් එන්න තේරෙයි. මේ අනන්ත සසරම අපි විනාශ කරගත්තා. මේ දහම ඇහෙන්න පටන් ගන්නකම් කාලය තුල නිකන් කාලේ නාස්ති කරගත්තා. ඔබගේ අතීතේ රිංගල බලන්න. ඔබට මේක අවබෝධ වෙලා නම් තියෙන්නේ. නැත්තම් අතීතේ රිංගල බලද්දී ඔබට තේරෙයි හරි ෂෝක් මං අරයත් එක්ක ගිය වෙලාව හරි ෂෝක් මේක කාපෙලා හරි ෂෝක්. ඔය විදිහට තේරෙන්න පටන් ගනී. නමුත් මේ දහම ඔබට අවබෝධ වෙලා නම් තියෙන්නේ මාත්‍රයක් හරි. ඔබ හිතලා බලන්න පිටුදින අපරාධේ කාලේ. ඔබ යත් එක ගියා තමයි පිටුදින. ඔබ එයත් එක ගිහිල්ලා ඉවරලා එයා දිහා බැලුවනේ. එයාගේ අතින් ඇල්ලුවානේ. ඔය කරන හැම වෙලාවකම ඔබට හම්බුනේ ගිනි ගොඩක් විතරයි වෙන මොකුත් නැහැ. මොකද උදා වෙච්ච එකට තණ්හා කරනකොට තමයි ඔබ කලේ පිටුදින. මොකද උදා වෙච්ච ගමන් ආස්වාදය ආව ඒ පිළීමෙන් නිදහස් වෙච්ච නිසා. ඒකට තණ්හා කරපු ගමන් ඒක වැය වෙලා ඔබ පෙලෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ආයි උදා කරගත්තා. ආයි පෙළුණා. ආයි උදා කරගත්තා. ආයි පෙළුණා. ආයි උදා කරගත්තා. ආයි පෙළුණා. ඕක තමයි කර හිටියේ. තවදුරටත් ඔබ ජීවත් වුණත් ඔච්චර තමයි පින්විතනි අනාගතේ තව සසරේ කොච්චර කාලයක් ඈතට ගියත් ඔච්චර තමයි ඔබට ඉතුරු වෙන්නේ. එහෙම කියලා දැන් මට මිදෙන්න ඕනේ කියලා හිතුව පමණින් මිදෙන්න බෑ. පින්විතනි ඒකට මාර්ගයක් තියෙනවා. මේ මාර්ගය කරන්න ඕනේ. ඒකටයි ඔබට ජීවිතයක් ලැබිලා තියෙන්නේ. නමුත් ඔබ ඒකෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද කියලා මන් දන්නේ නැහැ. ලෝක සත්‍යයේ ගිනි ගෙඩිය කාලා නම් ඔබ තාම ඉන්නේ. ඔබට තාම සම්මාදිටියටපත් වෙන්න බැරි වුණා නම් පින්විතනි ඔබ තාම ලෝකේ රමණය කර ඇතේ. ඔබගේ වටින ජීවිතේ නාස්ති කරගන්නමින් නැති පින්විතනි මොකද ඔබට තාම මේක තේරිච්ච නැති නිසා. ඉතින් සාධාරණයි. ඒක තේරෙන්නේ නැහැ. මේක කරගන්න තේරුම් නැතුව කරගෙන බෑනේ. තේරුණා කියලා හිතාගෙන හිටියත් වැඩක් නැහැ පින්විතනි. තේරිලා නම් තමයි ඔබ මේකට වැටෙන්නේ. මමට ඔබ තේරුණා කියලා හිතාගෙන නැති නමුත් මේක අවබෝධයට ආවට පස්සේ තමයි පින්විතනි ඔබට ගින්න පටන් ගන්න ඇතුලේ නෑ මම මේක කොහොම හරි කරගන්න මොනේ දේ කරගත්තත් වැඩක් නෑ මේක කරගන්න නැතුව කියන තැනට ඔබ එන්නේ. එතකොට තමයි ඡන්ද 이르දිපාදේ වැඩෙන්නේ පින්විතනි. ඒ 이르දිපාද හතර වැඩිගෙන එන්නේ එතකොට පංච වීර්ය පංච බල පංචේන්ද්‍රිය ආදි වශයෙන් මේ හැම එකක්ම ගොඩ නැගෙන්නේ එතකොට. නිකන් ගොඩ නැගෙන්නේ නෑ. ඉතින් ඔබ වීර්ය කරන්න ඕනේ මේක පටන් ගන්න ඕනේ පින්විතනි අරබු වීර්ය සහිතව කටයුතු කරන්න උත්සාහ කරන්න සෑම සියලු දෙනා. දැන් ඔබට ඊට පස්සේ මේකෙන් බුද්ධ පූජාවෙන් පස්සේ පින්විතනි දානේ හම් වෙයි. ඒ දානේ උදෙසා ඔබ පින්ඩපාතේ වඩනකොට දානේ වළඳනකොට බොහොම සිහියෙන් ඉඳගෙන දානේ ගන්න. අර උදා වෙන එක වැය වෙන හැටි පින්විතනි බත් කටක් ගන්න ඔබ විඳින්න. මොකද හිතක් ගන්න විඳින්න බෑ ඒක. ඒක අපිට ගෝචර නෑ ඒක තථාගත ගෝචර දෙයක් විතරයි. නමුත් ඔබට පුළුවන් පින්විතනි කටේ දාගත්ත බත් කට හපලා ඉවරලා ඒකේ රසය ඔබට වැය වෙලා යනකොට තව එකක් ඇනෙන හැටි අතෙන්. රස කෑමක් කනවා නම් පින්විතනි අරක කටේ තියාගෙන තමයි යන්නේ. ඒ කටට දාගත්ත මොහොතේ ඊළඟ එක කනනවා. මොකද හේතුව ඒක වැය වෙලා ගිහිල්ලා අනිත් එක උදා කර ගන්නකම් කාලයේ මහා පෙලිල්ලක් 1000ක් මොකද තණ්හාව වැඩි නිසා. මේ ඔක්කොම ඔබ අත්දකින්න. ඔය කන බත්පතේ පින්විතනි රසය ඔබට හරියට විඳින්න බෑ. ඔය රසය හරියටම විඳ ගන්න නම් ඔබ කවුරු වෙන්න ඕනේද? අරිහත් වෙන්න ඕනේ. අරිහත් වුණා නම් නැත්තම් පින්විතනි ඔබට කඳුළු රස එනවා ඒකයි. බත් රසත් එක්ක. මොකද ඔබගේ හිත අඬා වැළපෙනවා හැම මොහොතකම. ඔබට ඒක අත්දකින්න පුළුවන් බත් කටක් ගන්න ඒක වෙන හැටි. ඔබට පුළුවන් නම් ඔබ නූඩල්ස් එක වගේ ඇදලා ගන්න ඔය බත් ටික ඔක්කොම. සුරු ගාන. මයිෂින් එකට මේව දානවම. එහෙනම් හරි. පෙළෙන කාලය අඩු කරගත්තා ඒක. එහෙම නැත්තම් කටේ දාගත්ත එක හපලා ඕක ගිලිනකොට පින්විතනි දැන් ඔබට දැනෙන්න පටන් ගන්නවා මොකද්ද? අර පෙළෙන්නේ. ඇයි? ඇතුලේ හැදි තිබුණා මෙච්චර වෙලා. දැන් ඒක නැහැ. මතකයි නේද පින්විතනි ඔබ ගෙදර දිපත් කනකොට? රස මේක. මුලින්ම කාලා. එහෙමද? නැහැ. මොකද්ද කළේ? අන්තිමට තියාගත්ත කන. ඒකෙන් පොඩ කාලා අන්තිම වෙනකන් තියාගත්ත එක. දැන් මේව ඔබ අත්දකින්න පින්විතනි අපි මේවා කළානේ. ඇයි කළේ කියලා දැන් බලන්න. ඒක තමයි අවබෝධය.
තමන්ගේ ජීවිත අත්දැකීම් දහම තුලින් විමසා බලන එක තමයි පින්වතුනි මග වඩනවා කියලා කියන්නේ. ඇයි එහෙම වුනේ කියලා ඔබ විමසලා බලන්න. එතකොට ඔබට හොඳටම වැටහෙන්න පටන් ගනි ඇයි එහෙම වුනේ කියලා. නැති වේ කියලා තියෙන බය. පෙලෙනවා නිදහස් කරගන්න බෑ කියලා තියෙන බය. ඒක නිසා අන්තිම මොහොත වෙනකන් තියාගන්න. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අන්තිම මොහොත වෙනකන් තියාගත්තාම ඒක කන්න එපා. නැතුව ගන්න බෑනේ. ඒක නිසා අන්තිමට ඉතින් බැරිම තැන ඒක කෑවා. හොඳට බලන්න ඔබ ආසම කෑම කෑවේ චුට්ට නැත්තම් ඔක්කොම පටපට ගාලා කටේ දාගෙන ගියාද? චුට්ට. මොකද ඒක පොඩ්ඩයි තියෙන්නේ. බිත්තර වලට ආස කරගෙන නම් බිත්තරේ පොඩ්ඩයි තියෙන්නේ. ඒක නිසා චුට්ට කොනහ කනවා. ඕක කකා ඉඳදී මල්ලි එක පාට ඕක අරන් දුවනවා. ඌරු ජුවල් නගින්නේ වෙලාවට. ඇයි? ඔබ දන්නවනේ පින්වතුනි ඇයි කියලා දැන්. මානසිකාර කරන්න. දානි ගන්න වෙලාවට දානි අහක දාගන්න එපා. ඒ දානි ගන්න කාලේ අහක දාගන්න එපා. මානසිකාර කරන්න. කළා ගොඩ යන්න උත්සාහ කරා. හොඳයි. එහෙනම් සයම් සීල දෙනාටම යහපතක් වේවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධා